අද දවසේ අපි පටන් ගන්නවා ඒ කොටස සහ ඒ කොටසෙන් අපි මේ තරංග පාඩම ඉවර කරනවා සංගීත බඳ ගැන ඒ සියල්ල කතා කරලා මම නැවත මතක් කරොත් ඔයගලන්ට මේ තරංග පාඩමේ විශේෂත්වය තමයි තරංග පාඩම යටතේ අපි ඉගෙන ගත්ත යාන්ත්‍රික තරංග හා විද්‍යුත් චුම්බක තරංග කියලා. ඉතින් මේ යාන්ත්‍රික තරංග යටතේ අපි කතා කරේ අපි තීරයක් හා අන්වායාම ගැන කතා කරා. ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංග වලට ආවට පස්සේ මතක ඇතේ විද්‍යුත් චුම්බක වල ලාක්ෂණික තුනක් ගැන අපි ප්‍රධාන වශයෙන් කතා කරා. ඒ යටතේ බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රයක් ඔස්සේ මේක වෙනස් කරන්න බෑ. ඒ වගේම මාධ්‍යයක් අවශ්‍ය නැහැ හා වාතයතුවේදී 3 වැඩි කිරීම 10 8යි ms ඍණ 1 කියන කතාව කිව්වා. මම මේ කතාව පුන පුනා කියන්නේ මේ කතාව නැවත නැවත MCQ වල සහ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ හැමතිස්සෙම දකින්න පුළුවන් කාරණා. ඉතින් අපි ඊළඟට ආවේ ධ්වනිය ගැන. ඒ ධ්වනිය ගැන කතා කරනකොට ඒ ධ්වනියේ ලාක්ෂණික තුනක් ගැන අපි ගිය සතියේ කතා වුණා. ධ්වනියේ ලාක්ෂණික. මට චුට්ටක් මතක් කරොත් කියන්න බලන්න ලාක්ෂණික තුන මොනවාද? ධ්වනියේ ලාක්ෂණික තුන. දැන් පාඩම් කරලා ඇත්තේ මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නේ. මොනවද තුන? ප්‍රාර්ථන ඕනුති කියන්න. තාරතාව තාර්තාව පළවෙනි එක තාර්තාව අපේ මෙයා ගැන කතා කරා. අනිත් එක හඬේසර ධ්වනි ගුණය අනිත් එක ධ්වනි ගුණය. ද තාර්තාවයේ රඳා පවතින්නේ කුමන සාධකය මතකද? ඔගලන්ට ඒ කතාව තාර්තාවයේ රඳා පවතින සාධකය කනට දැන්න සංවේද ඔව් තාර්තාවය කියන්නේ කනට දැනෙන සංවේදනයක්. මේ තුනම ඇත්තටම කනට දැනෙන සංවේදනයක්. ඒ කනට දැනෙන සංවේදනය ඇතිවන්නේ මේ තාර්තාවයේ තියෙන සංඛ්‍යාතය මත. සංඛ්‍යාතය වැඩි නම් තාර්තාවය වැඩි, සංඛ්‍යාතය අඩු නම් තාර්තාවය අඩුයි. අපි මේකට කිව්ව පිච් එක කියලා ඉංග්‍රීසි වලින්. මේ තාර්තාවයට හඬේ සැර කියන්නේ අපි ඒකත් එදා විස්තර කරා. ඒ තමයි තරංගයේ විස්තාරය මත රඳා පවතින එක. ඒතර සංඛ්‍යාතයේදී අර කිව්වා වගේ තත්පරයක් තුල සිදුවන දෝලන සංඛ්‍යාව මෙන්න මේ විදිය නම් මේ වගේ තරංගයක් ඇති වුණොත් ඒකේ සංඛ්‍යාතය වැඩි. පැහැදිලිවම පේනවා. නමුත් විස්තරය ගැන කතා කරොත් ඒ තරංගය අරන් යන ශක්ති ප්‍රමාණය වැඩි නම් ඒක ගෙන යන ශක්ති ප්‍රමාණය වැඩිවීම නිසා ඒකේ හඬේ සරගතිය ඇති වෙනවා. ඔයගොල්ලෝ දන්නවා උස් හඬින් කතා කිරීමත් හඬේ සරයි. ඒකත් හඬේ සරයි. එතකොට එතනට වෙනකන් අපි එදා කතා කරා. අද අපිට කතා කරන්න තියෙන මෙන්න මේ ධ්වනි ගුණය ගැන. හොඳයි. අපි ඊළඟ තුන්වෙනි පොයින්ට් එක ලියාගෙන ඉමු ධ්වනි ගුණය කියලා. ඊට පස්සේ යමු අපි මේකට අදාළ ඒ කාරණා මොනවද කියලා. අපි යමු තුන්වෙනි පොයින්ට් එක ධ්වනි ගුණය. හරි. ඒ යටතේ ලියාගමු. ධ්වනි ගුණය කියන කාරණේ යටතේ. quality of sound ඉංග්‍රීසි වලින් අපි කියන්නේ quality of sound කියලා. අපි ඒ යටතේ ලියාගමු. එක් එක් ධ්වනියට එක් එක් ධ්වනියට එක් එක් ධ්වනියට එක් එක් ධ්වනියට එයටම ලාක්ෂණික වූ ගුණයක් පවතී. ගුණයක් පවතී. මෙම ධ්වනි ගුණය නිසා මෙම ධ්වනි ගුණය නිසා මෙම ධ්වනි ගුණය නිසා විවිධ සංගීත භාණ්ඩ විවිධ සංගීත භාණ්ඩ විවිධ හඬවල්
හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. ඊළඟ රූලෙන් උදාහරණයක් ලෙස වයලීනය සර්පිනාව පියානෝව වැනි වෙනස් වාද්‍ය භාණ්ඩ නාද කළද එම නාද කළ හඬ අනුව වාද්‍ය භාණ්ඩය හඳුනාගත හැකි වීම මෙම ධ්වනි ගුණයේ ඇති සුවිශේෂීත්වයයි. හොඳයි. අපි චුට්ටක් බලාගමු. දැන් හිතන්න අපි අඳිනවා එක්තරා ආකාරයක තරංගයක්. ඒ තරංගය මෙන්න මේ විදියට නිරූපණය වෙනවා නම් ඔයගොල්ලන්ට පේනවා මේ විදියට තරංගය නිරූපණය වෙනවා. ඒ නිරූපණය වෙන තරංගය ශුද්ධ තරංගයක්. එහෙම නැත්නම් කිසිදු ආකාරයක වෙනත් තරංග මෙයත් එක්ක එකතු වෙලා නැහැ. අපි නිසා මේකට කියන්නේ ශුද්ධ තරංග. එහෙම නැත්නම් කිසිදු තරංග නැහැ. බොහෝ වෙලාවට ශුද්ධ තරංග ලබා ගන්න ලේසිම ක්‍රමය තමයි සරසුලක් කම්පණය කිරීම. ඒ සරසුලක් කම්පණය කරාම තමයි අපිට නිවැරදිවම එක් සංඛ්‍යාත වලින් යුක්ත ඒ ශබ්ද ලබා ගන්න පුළුවන්. මම මෙන්න සරසුලක් මෙතන ඇඳා. මේ සරසුල කම්පණය කරාම අපිට මේ වගේ ශබ්දයක් දෙනවා. අපි හිතමු මේක සයන්නට අදාළව අකුර එහෙම නැත්නම් සංගීතයේ භාවිතා වන පළවන ස්වරයට අදාළව තමයි මේ දිස් වෙන්නේ. දැන් හිතන්න අපි ඊළඟ ස්වරය එහෙම නැත්නම් අපි වෙනත් වාද්‍ය භාණ්ඩයකින් සයන්න වාදනය කරනවා. ඒකම වාදනය කරනවා. මම මේ විදියට ඒ කලාප තුනක් වෙන් කරගන්නම්. මොකද මේකෙදි සංඛ්‍යාතය හා විස්තරය එක වෙන්න ඕන. එහෙමනම් ඔන්න බලන්න වෙනත් වාද්‍ය භාණ්ඩයකින් ඒක නාදය කරනකොට අපට අත්විඳින්න පුළුවන් එක්තරා ආකාරයක් තමයි මෙන්න මේ වගේ. හැඩය පොඩ්ඩක් වෙනස් වෙලා. ඇත්තටම බලන් ගියාම මේ විදිය සංඛ්‍යාතය කියන්නේ මෙතන ඇත්තටම අර්ධ වෘත්ත. ඒ කියන්නේ තරංග කම්පන ආකාර එකයි භාගයකුයි තියෙනවා. මෙතනත් ඒ විදියමයි. හැබැයි පොඩි වෙනසක් වෙලා තිනවා මේකට වඩා මේ කියන කෙනාගේ පොඩි වෙනසක් වෙලා. අපි බලමු ඇයි එහෙම හේතුව මොකක්ද කියලා. මම තව එකක් ඇන්දොත් දැන් හිතමු අපි මෙන්න මේ වගේ එකක් ඒත් අර ආකාරයේම හැඩයක් නිරූපණය කරන්නේ. නමුත් බලන්නකෝ වෙච්ච දේ. මේ බලන්න.
මේක වෙනස් වෙලා. ඒ කියන්නේ මේ තුන් දෙනා තුන් විදියක්. හැබැයි මේ තුන් දෙනාගෙන්ම නාද කරලා තියෙන සයන්නට අදාළ. එහෙම නැත්නම් ස්වරය තමයි අපි නාද කරලා තියෙන්නේ. ඇයි මෙහෙම වෙනස් වුනේ? මෙන්න මේකයි කාරණේ. හේතුව තමයි ඒ වාද්‍ය භාණ්ඩයේ තියෙන ඒ සාදා ඇති ද්‍රව්‍ය මත ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා වයලීන් එකක් නම් ඒ වයලීන් එකේ ස්වර පෙට්ටියක් එහෙම නැත්නම් ශබ්දය ධ්වනිය ඇතිවන පෙට්ටියක් තියෙනවා හිස් අවකාශයක්. මේ හිස් අවකාශය අපි තතක් කම්පණය කරොත් ඔයගොල්ලෝ දන්නවා ඒ බෝ එකෙන් එහෙම නැත්නම් ඒ අදාළ උපකරණයෙන් ඒක වයනකොට ඒ වයනය කිරීම නිසා තන්තු කම්පණය වෙනවා. ওই තන්තු වලින් නෙවෙයි වැඩි ශබ්දයක් ඇති වෙන්නේ. ඒ තන්තු කම්පනය නිසා ඒකේ ඇතුලේ තියෙන වායු කුටීරය. ඔයගොල්ලෝ හොඳටම දකිනවා ඒකේ අර වායු කුටීරයක් තියෙනවා. මේ වායු කුටීරේ මේ තත් මෙහෙම පිහිටනකොට ඔයගොල්ලෝ මෙන්න මේ ස්ථානයේ ඔයගොල්ලෝ දකින දෙයක් තමයි වායු කුටීරයක් තියෙනවා. ඒ වායු කුටීරය කම්පණය වීම නිසා තමයි ශබ්දය ඇති වෙන්නේ. එතකොට අන්න ඒකේ ඇතුලේ සිදුවන වායු කම්පනයත් මේකට බලපානවා. ඒ වගේම අපි සර්පිනාව කියන එක ගත්තොත් ඒ සර්පිනාවට අදාළව වායු අර ඉදිරියට හා පිටිපසට චලනය කිරීම නිසා එතන ඇතිවන ලී වල කම්පන නිසා ඒ ආකාරයේ සයන්නට තව ශබ්ද එකතු වෙනවා. ඒ එකතු වෙලා තමයි ඒක හැදෙන්නේ. එහෙනම් ඒ එකතු වීම මත නිසා තමයි ඇත්තටම ධ්වනි ගුණය ඇති වෙන්නේ. මම තවත් දුරටත් චූට්ටක් පැහැදිලි කරොත් අපි මේ වගේ දෙයක් හිතමු. මම ඊටත් වඩා පොඩ්ඩක් ගැඹුරට යනවා මේ කාරණේ ඔයගලන්ට තේරුම් කරලා දෙන්න. දැන් ඒ කතාවේදී හොඳට බලන්න මම මේ වගේ තරංගයක් ගන්නවා. මේ තමයි සුද්ධ තරංගයක්. කිසිදු වෙනසක් නැතුව සුද්ධ තරංගයක්. දැන් හිතන්න මේ තරංගයත් එක්ක ඇති වෙනවා මෙන්න මෙහෙම තරංගයක්. පොඩි තරංගයක් එකට ඇති වෙනවා. මේක ඇත්තටම ශබ්දයට අදාළ කෙනා නෙවෙයි. ඒ වාද්‍ය භණ්ඩයේ මොකක්ම හරි හේතුවක් නිසා ඇති වෙන්නේ. හරිද? ඕන දෙයක තවත් ශබ්ද ඇති වෙනවා. සියුම් ශබ්ද ඇති වෙනවා. දැන් හිතන්න මේ සියුම් ශබ්ද ඇතිවීම නිසා මෙතන වෙන දේ මෙන්න මේ තරංගයයි මේ තරංග කොටසයි එකතු වුනහම මේ වගේ පොඩ්ඩක් උසර යනවා. ඒ කියන්නේ දැන් හිතන්න නිකන් අපි එකතුව ගත්තයි කියලා. මේ කොටසයි මේ කොටසයි ගත්තාම උඩට යනවා. ඊට පස්සේ මේ උඩින් කොටසක් මේක පල්ලෙහාට උනහම මේ කොටසෙන් මේක අඩු වෙනවා. මේ. අයිමත් මේක ඉස් වෙලා. හරිද? දැන් අයිමත් පල්ලෙහාට එනවා. දැන් මෙතනත් ඒ සංසිද්ධිය අපි හිතනවට වඩා මෙහෙම ඉස් වෙලා මෙහෙම වෙලා මෙහෙම වෙලා. මෙතනට අදාළවත් ගත්තොත් ඉස්සිලා අයිමත් පහත් වෙලා දැක්කද මේ තරංගය ඇති වෙච්ච විදිය? මේ තරංග දෙකක එකතුවක්. ඇත්තටම තරංග දෙකක් එකතු වීම නිසා අපි ඔකට කියනවා අදිස්ථාපනය කියලා සංකල්පයක් ඕගොල්ලොන්ට නැහැ ඒක. ඒතර අදිස්ථාපනය එහෙම නැත්නම් මේ තරංග දෙකක් එකතු වීම නිසා තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. එහෙනම් මේ හැඩය ඇති වෙන්නේ හේවත් ධ්වනි ගුණයට ඇත්තටම ඒ ලාක්ෂණික ඇති වෙන්න හේතුව මෙන්න මේ කතාව. අන්න නිසා අපි චූට්ටක් මෙන්න මෙතන මේ රූප පොඩ්ඩක් ඇඳලා තියාගමු. ඉක්මනට අඳිමු මේ රූප. වාද්‍ය භාණ්ඩවල හැඩ කීපයක් ඇඳලා මේක තමයි ප්‍රධානම එක. මේ තුන ඇඳලා ඊට පස්සේ තමයි මේ කතාව දානවා. මේ ඇත්තටම හැදෙන විදිය කොහොමද කියන එක දල අවබෝධයක් තියුණාම ඇති. මේ තුනයි අපි මේකයි දාමු. ඉක්මනට දාමු.
රූප දාලා ඉවර වෙලා චුට්ටක් අත උස්සන්න. දෙකම දාන්න. හොඳයි. අපි ඊළඟ කොටසට යන්. අපි දැන් කතා කරන්න යන්නේ ධ්වනියේ ඇත්තටම මේ ලාක්ෂණිකවලට පසුව ධ්වනිය කියන එකට අදාළව අපේ සංඛ්‍යාත පරාසයක් තියෙනවා. අපි එදා ඔයගොල්ලන්ට අහන්න සැලසුවා මතක ඇති. අපිට ඇසිය හැකි එහෙම නැත්නම් ඇසෙන සංඛ්‍යාත පරාසයක් තියෙනවා. අපි ඒකට කියනවා මිනිසාට ශ්‍රවණය කළ හැකි සංඛ්‍යාත පරාසය කියලා. ඒක මිනිසාට අදාළව විතරයි වළංගු වෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් හිතන්න කෙනෙක්ට සාමාන්‍ය අපේ ශ්‍රව්‍යතා පරාසය 20යි 20000යි. මේක ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක්. කෙනෙක්ට 18යි හර්ට්ස් කියන අවස්ථාව මිනිසාට ඇසෙන්න බෑ. අනිත් කතාව තමයි චූටි දෙයක්. මේකත් හොඳට මතක තියාගන්න. කෙනෙක් කියන්න පුළුවන් එදා අපි අහපු එකේදී සමහර වෙලාවට අඩු සංඛ්‍යාත ඇහුනේ නෑ නේද කියලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. මේක රේන්ජ් එකක්. මේක පරතරයක්. මේ පරතරයේ ඇතැම් අයට ඇතැම් මානවයන්ට එහෙම නැත්නම් ඇතැම් මිනිසන්ට ඇහෙන්නත් පුළුවන්. සමහරට ඇහෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්න නැහැ. නමුත් අපි පොදුවේ ගන්නේ මිනිසාගේ ශ්‍රවණ පරාසය 20යි 20000. ඒක පටලවා ගන්න එපා. ඒතර ඇත්තම කතාව 20ට වඩා අඩු ඒවා අපිට ශ්‍රවණය කරන්න කොහෙත්ම බෑ. හා මේ 20000ට වැඩි ඒවා අපි හිතමු 20000ට මම 10ක් එකතු කරලා ලිව්වා. 20010. ඒ කියන්නේ මේ සංඛ්‍යාතයත් අපිට ශ්‍රවණය කරන්න බෑ. ඉතින් මෙන්න මේ විදියට අපි කියනවා 20ට ඒ කියන්නේ 20යි හර්ට්ස් වලට වඩා අඩු සංඛ්‍යාත අපි හඳුන්වනවා අදෝධ්වනි කියලා. ඔයගලන්ට මතක ඇති සාමාන්‍යයෙන් රතු වර්ණයට කලින් තිබුච්ච සංඛ්‍යාතයට අදාළව අපි ලිව්වා අදෝ රක්ත කියලා. පිටුපස්සෙන් ඉන්නකොට. එතකොට මෙන්න මේ පැත්තේ ඉන්න අයට කියන්නේ මොකද්ද? අදෝ ධ්වනි. ඒ වගේම 20000ට වැඩි නම් අපි ඒකට කියන්නේ අති ධ්වනි කියලා. ඔගොල්ලෝ මේකේ ඉංග්‍රීසි වචන නම් හොඳටම හුරු දෙයක් අල්ට්‍රාසවුන්ඩ්. අල්ට්‍රාසවුන්ඩ් කියන වචනේ වඩාත්ම හුරු වෙලා තියෙන්නේ ඔගොල්ලෝ කුමක් සඳහාද? එක් වෛද්‍ය ක්‍රමවලදී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් කියලා ක්‍රමවේදයක් අහලා ඇති. නැත්නම් US ස්කෑනින් කියලා ගොඩාක් වෙලාවට වෛද්‍යවරු ලියන්නේ මේ කතාව US ස්කෑන් කියලා මේ විදිහට ලියන්නේ ගොඩක් වෙලාවට මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් කියන ක්‍රමය. එතකොට මට පෙන්වන්න ඕනුනේ මෙන්න මේ ධ්වනියේ ඇත්තම මෙහෙම 20000 20යි 20000 කියන පරාසයක් වෙනවා මිනිසාට හෙන ඊට වඩා අඩු ඒවා අදෝදනි ඊට වඩා වැඩි ඒවා අත්විඳින. ඒතර මේවා කාටද ශ්‍රවණය කරන්න පුළුවන් සහ ඒ අය ශ්‍රවණය කිරීම නිසා මේකේ වැදගත්කම මොකද්ද? ඔන්න ඕකයි ඊළඟ වැදගත්කම. ඇත්තටම අදෝදනි වලට වඩා අත්විඳින. ඔයගොල්ලෝ අහලා ඇති සමහර වෙලාවට මේ බල්ලොන්ට විශේෂයෙන්ම එයාට ඉතා සියුම් ශබ්ද පවා ඇසීමේ හැකියාවක් තියෙනවා.
ඒ වගේම තමයි ඔයගොල්ලෝ අහලා ඇති සමහර වෙලාවට මුහුදේ ඉන්න තල්මසු ඒ ආදී සත්වයන්ට ඔවුන්ගේ තවත් සහකරුවෝ හෝ සහකාරියෝ හොයා ගැනීමටත් තම වර්ගයා ඉන්න තැන හොයා ගැනීමටත් සහ එයාලට ගොඩාක් වෙලාට මෝරුන්ගෙන් වෙන හානිය විශාල විලෝපිකයන්ගෙන් වෙන හානියෙන් වැළකෙන්න මේ ශබ්දය නිකුත් කරලා ඒ නිකුත් වීම අනුව එයාලට ඉන්නා තැන හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේකේ ගොඩාක් කාරණා තියෙනවා මේ ධ්වනියේ වැදගත්කම. මේ ධ්වනියේ අතිධ්වනි අපට අහිතකර නැහැ. ධ්වනි කොහෙත්ම අහිතකර නැහැ. එහෙනම් ධ්වනි අහිතකර නම් අපි කතා කරන සෑම විටම අපට අහිතකර වෙන්න ඕන. හැබැයි සමහර අය කතා කරන දේවල් අහිතකර බව ඇත්ත. හැබැයි ඒ ශබ්දයේ තියෙන සංකේතය නිසා නෙවෙයි වචනවල ප්‍රශ්නයක් නිසා. හැබැයි හොඳට මතක තියාගන්න මේකට අදාළ සංකේතයට අදාළ නම් ධ්වනිය කොහෙත්ම කාටවත් හානිදායක නැහැ. මේ අදෝධනිත් එහෙමයි අතිධ්වනිත් යොදා ගන්නා ක්‍රමවේදය අනුව හානිදායක නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ අල්ට්‍රාසවුන්ඩ් වලත් වර්ග කීපයක් තියෙනවා. සමහර ඒවා වල යොදා ගන්න ක්‍රමයේ අනුව අහිතකර වෙන්න පුළුවන්. නමුත් වෛද්‍ය ක්‍රම අනුව මේ අල්ට්‍රාසවුන්ඩ් අතිධ්වනි තරංග භාවිතා කිරීමේදී ඒක කිසිසේත්ම අහිතකර වෙන්නේ නැහැ. හොඳයි. අපි ඒ නිසා එතනට අදාළ චුට්ටක් ලියාගමු. අපි පොඩි මාතෘකාවක් එතනින් ගමු. ලියා ගන්න. ශ්‍රව්‍යතා සීමාව මාතෘකාව ශ්‍රව්‍යතා සීමාව ශ්‍රව්‍යතා සීමාව ශ්‍රව්‍යතා සීමාව එතනට අදාළව ලියාගමු. එතනට අදාළව මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව ශ්‍රව්‍යතා සීමාව 20 හර්ට්ස් සිට 20 හර්ට්ස් සිට 20000 හර්ට්ස් දක්වා සංඛ්‍යාත පරාසයක් ගනී. දක්වා සංඛ්‍යාත පරාසයක් ගනී. දක්වා සංඛ්‍යාත පරාසයක් ගනී. ඊළඟ රුලෙන් සාමාන්‍යයෙන් මෙම පරතරයට වඩා අඩු සංඛ්‍යාත හා වැඩි සංඛ්‍යාත මිනිසාට ශ්‍රවණය නොවේ. ඊළඟ රුලෙන් වෙනින් පාටකින් 20 හර්ට්ස් වලට වඩා අඩු ධ්වනි 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 අදෝධ්වනි ලෙසත්
අද්භූතධ්වනි ලෙසත් අද්භූතධ්වනි ලෙසත් 20000යි හර්ට්ස් වලට වඩා වැඩි 20000යි හර්ට්ස් වලට වඩා වැඩි 20000යි හර්ට්ස් වලට වඩා වැඩි ධ්වනි ධ්වනි අතිධ්වනි ලෙසත් හැඳින්වේ. අතිධ්වනි ලෙසත් හැඳින්වේ. අතිධ්වනි ලෙසත් හැඳින්වේ. හරි. මෙන්න මේ බෝඩ් එකේ තියෙන මෙන්න මේ චූටි කාරණා පොඩ්ඩක් දාලා තියාගමු. මේක ඔයගලන්ට එකතොර දැක්ක ගමන් පැහැදිලි වෙනවා මොකක්ද මේ තියෙන්නේ කියලා. ඉක්මනට අපි දාගමු බෝඩ් එකේ තියෙන දේ. මේකට ඉන්ෆ්‍රා සවුන්ඩ් කියලා කියනවා අපි සාමාන්‍යයෙන් අදෝ වලට ඉංග්‍රීසි එකෙන් කියන්නේ ඉන්ෆ්‍රා. අර පැත්තේ නේ අල්ට්‍රා සවුන්ඩ්. ඉන්ෆ්‍රා සවුන්ඩ් යෙදෙන අවස්ථා අඩුයි අවමයි. අතිධ්වනි තමයි අපි ප්‍රයෝජනවත් විදියට යොදාගෙන ඉන්නේ. හරි. අපි යටරූලෙන් ලියාගමු. හාවා ඩොල්ෆින් හා හාවා ඩොල්ෆින් හා හාවා ඩොල්ෆින් හා වවුලා වැනි සතුන්ට වවුලා වැනි සතුන්ට වවුලා වැනි සතුන්ට අතිධ්වනි සංවේදී වන අතර අතිධ්වනි සංවේදී වන අතර අතිධ්වනි සංවේදී වන අතර අලියා වැනි සතුන්ට අලියා වැනි සතුන්ට අලියා වැනි සතුන්ට අදෝධ්වනි 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 සංවේදී වේ සංවේදී වේ. ඊළඟ රූලෙන් බල්ලන්ට 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 40000යි සංඛ්‍යාව දක්වා 40000යි හර්ට්ස් සංඛ්‍යාතය දක්වාද ශ්‍රවණය කළ හැක. බල්ලන්ට 40000යි හර්ට්ස් දක්වාද ශ්‍රවණය කළ හැක.
ඒ කියන්නේ බල්ලොන්ගේ ඔයගොල්ලෝ අහලා තියෙන අර කතාවක් අහලා තියෙයි. සමහර වෙලාවට ඉතා සියුම් ශබ්ද. කොස්කොලේ අර බිමට වැටෙන ශබ්ද පවා ඇහෙන්න පුළුවන්. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න සමහර වෙලාවට ওই බල්ලෝ විශේෂයෙන් පූසන් වගේ සමහර වෙලාවට ගහක් යට හිටියොත් ඒ ගහේ මොකක්ම හරි වැටෙන්න ගහෙන් නිදහස් වෙන අවස්ථාවේ සමහර වෙලාවට අපි හිතමු පොල් ගෙඩියක් කියලා. මේක ගහෙන් නිදහස් වෙන අවස්ථාවේම එයා එතනින් ඉවත් වෙලා ඉවරයි. ඒ තරම් සියුම්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා සුනාමි රළ අවස්ථාවේදී පවා මේ සත්තුන්ට ඉක්මනටම අර පොළවේ සිදුවෙච්ච සංඛ්‍යාත දාමය. එහෙම නැත්නම් අර කියපු විදියට ඒ පොළවේ ඒ වෙච්ච කම්පන මාලාව එයාට සංවේදී වුණේ මෙන්න මේ හේතුව නිසා. ඒ කියන්නේ පොළවේ ඇති වෙච්ච ඉතාසියුම් සෑම විටම පොළවේ කම්පන ඇති වෙනවා. අපිට නොතේරුණාට විශාල වශයෙන් පොළවේ කම්පන සිදු වෙනවා. ඒ කම්පන ශ්‍රවණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ සත්ත්ව විශේෂ වලට. හොඳයි. අපි බලමු මේ සත්තු කොහොමද එක් එක් ආකාරයේ යොදාගන්නේ කියලා. මම පොඩ්ඩක් කිව්වොත් ඔයගොල්ලෝ දන්න දෙයක් මේක. 10 වසර ඉගෙන ගත්තා. වවුලා කියන්නේ ආවේස් කියන වර්ගයට අයත් කෙනෙක්ද? එහෙම නැත්නම් මැමේලියාවන්ට අයත් කෙනේද? මැමේලියා. හරියට මැමේලියා. අපි කියනවා මැමේලියාවන්ට අදාළ කෙනෙක් තමයි වවුලා කියන්නේ. එහෙනම් එයාට අදාළව අර මැමේලියා කවදාවත් මේකට භාවිතා කරන්න එපා ශිරපායි කියන වචනේ. ඒ වචනේ වැරදි. මමාලියා කියන එකේ සිංහල තේරුම ශිරපාවි බව ඇත්ත. නමුත් මේකෙදි අපි විද්‍යාවේ දැන් යන්නේ අලුත් සිලබස් එක යටතේ හරියටම නාමකරණ ඕන. ඒතර ඔයගොල්ලෝ කවදාවත් ওই රෙප්ටීරියන්ට උරගින් ඔහොම කියන්න බෑ. මතක තියාගන්න එහෙම ඉගෙනුවට කමක් නැහැ සහ ඉගෙන ගත්තට කමක් නැහැ. නමුත් විභාගෙ ලියන්න ඕන මේ වචනමයි. සිංහල ලිව්වට ප්‍රශ්නයක් නැහැ. මේ මමාලියාවන්ගේ ඔයගොල්ලෝ දන්නවා ඇත්තටම ඒ අයටම ආවේනික වූ ලක්ෂණ ගණනාවක් තියෙනවා සහ ඒ අයගේ විලාසන් තියෙනවා. ඒතර අපි ගත්තත් මේ මමාලියාවයි. එහෙනම් මේ වවුලත් මමාලියා කියන කෙනෙක්. එයාට එහෙනම් ඇස් තීද? ඒ ජීවියට ඇස් තීද? මට එකට චුට්ටක් ආන්සර් එකක් දෙන්න. මමාලියාවක් වන වවුලාට ඇස් තියේද? දන්නේ නැද්ද? එහෙම ප්‍රශ්නයක්ද? ඔව් කියමු බලන්න. ඇස් තියෙනවා ඒ වුණාට අර ධ්වනියෙන් තමයි මාර්ගය හොයාගන්නේ. ඔව්. ඇත්තටම ඇස් තියෙනවා. හැබැයි ඒ ඇස්වල සංවේදනයෙන් නෙවෙයි එයා පෙනීම ලබා ගන්නෙ. ඒ කොහොමද? එයාට ඌමනා. එහෙම නැත්නම් එයා බහුතරයක්ම කරන්නේ එයාගේ කටින් පිට කරන අන්න හරි. කටින් පිට කරන මොකද්ද? අතිධ්වනි. අතිධ්වනි තරංග. ඔය චමිදු? චමිදු මොනවා හරි කියන්න හදනවා. ආන්සර් එක. හොඳයි. අන්න ඒ විදිහට තමයි ඇත්තටම අපි ගන්නෙ. එයා පිට කරන අතිධ්වනි තරංග නිසා තමයි එයා බාධකයක් හඳුනගන්නේ. අපි චුට්ටක් බලමු. දැන් හිතන්න මේ ස්ථානයේ බාධකයක් තියෙන විශාල බාධකයක්. එයාට විශාල බාධක හා කුඩා බාධක නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. හැබැයි එතන තියෙන වස්තුව ගැන එයාට අවබෝධයක් නැහැ. හැබැයි එතන බාධාවක් තියෙනවා කියන කාරණේ ගැන එයාට දැනීමක් තියෙනවා. අපි හිතමු මේ ස්ථානයේ විශාල තාප්පයක් තියෙනවා. මේ තාප්පේ ගාවින් මෙයා පියාඹගෙන එනවා. අපි යම් ආකාරයක වවුලගේ හැඩේම නැති වුණත් යම් ආකාරයක හැඩයක් ගත්තා. මේ පක්ෂියා එහෙම නැත්නම් මේ වවුලා පක්ෂියෙක් නෙවෙයි මමාලියෙක්. මෙයා ඉදිරියට එනවා. මේ ඉදිරියට එනකොට මෙයා අත්විධ්වනි තරංග තමයි පිට කරන්නේ. මේ වගේ ධ්වනිය. අත්විධ්වනි. ඒකට විශේෂත්වය තමයි මෙයා ධ්වනියට වඩා අත්විධ්වනි කියන්නේ මේ 20000 හර්ට්ස් වලට වඩා වැඩි සංඛ්‍යාතින් යුක්ත ඒවා. මේව ඉදිරියට යනකොට මේක ඒ බාධකයේ වැදිලා මේක නැවතත් මොකද්ද වෙන්නේ? අර විදියට හැරිලා ගමන් කරනවා. අපි ඔකට කියනවා පරාවර්තනයක් කියලා. හැරිලා තමන්ගේ කන වෙත ආවට පස්සේ ඒ කනට එන්න ගතවන කාලය මත හා එන සංඛ්‍යාත පරාසය මත ඒ කියන්නේ කොච්චර තරංග එනවාද කියන කාරණය මත එයාට අවබෝධයක් එනවා ඉදිරියේ තියෙන බාධකය මොන වගේ එකක්ද මොනතරම් විශාලයිද හා කොච්චර දුරින්ද තියෙන්නේ කියලා. අන්න ඒ විදියට එයා හඳුනා ගැනීම සිදු කරනවා මේ බාධකයේ කොච්චර දුරින්ද තියෙන්නේ. එහෙනම් ඒක මගහරවා යන්න මොකද්ද කරන්න ඕන කියන විකල්ප එනවා. ඉතින් ඒ නිසා නිරන්තරයෙන් මෙයා රාත්‍රී කාලයේදී පියාසර කිරීමේදී මෙයා අතිධ්වනි තරංග යව යවා තමයි යන්නේ. එතකොට ඒ අවස්ථාවට අදාළව එයාට හැකියාව තියෙනවා බාධක මගහරවා යන්න.
මොකක් නිසාද? අතිධ්වනි තරංග නිසා. හරි. අන්න ඒ කාරණේ අපි චුට්ටක් ලියාගෙනමු. ඊළඟ පොයින්ට් එක ලියාගමු. වවුලා වැනි සතුන්ට වවුලා වැනි සතුන්ට වවුලා වැනි සතුන්ට රාත්‍රී කාලයේදී පියාසර කිරීමෙන් රාත්‍රී කාලයේදී පියාසර කිරීමෙන් රාත්‍රී කාලයේදී පියාසර කිරීමේදී රාත්‍රී කාලයේදී පියාසර කිරීමෙන් කියලා දාමු. බාධා හඳුනා ගැනීමට නම් රාත්‍රී කාලයේ පියාසර කිරීමෙන් බාධා හඳුනා ගැනීමට නම් අතිධ්වනි තරංග අතිධ්වනි තරංග නිකුත් කිරීම සිදු කරයි. නිකුත් කිරීම සිදු කරයි. අතිධ්වනි තරංග නිකුත් කිරීම සිදු කරයි. ඒ අනුව ඒ අනුව ඒ අනුව බාධාවට ඇති දුර බාධාවට ඇති දුර හා එහි ප්‍රමාණය හා එහි ප්‍රමාණය හා එහි ප්‍රමාණය නිශ්චය කරගෙන නිශ්චය කරගෙන නිශ්චය කරගෙන බාධකය මගහරවාගෙන යයි. බාධකය මගහරවාගෙන යයි. බාධකය මගහරවාගෙන යයි. ඊළඟ පොයින්ට් එක අපි තවත් උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ඇතැම් මත්ස්‍ය විශේෂ වලට අදාළව මේක යෙදෙනවා. මේ එක් අතිධ්වනි තරංගවල ඒ උපක්‍රම සත්තු යොදා ගන්නා ක්‍රම වලින් අපිත් ඉදිරියේදී යොදා ගන්නවා. දැන් මිනිසත් එක් ආකාරයේ අතිධ්වනි තරංග අපේ ප්‍රයෝජනට ගන්නවා. අපි ඒක ගැනත් කතා කරනවා. ඒ නිසා තමයි අපි මේ ඇත්තටම සත්තුන්ගේ මේ විලාසයන් ගැන අපි පොඩ්ඩක් අවබෝධයක් ගන්න. හරිද? හරි. ඊළඟ පොයින්ට් එක ලියමු. අපි ලියමු ඩොල්ෆින් සත්වයා කොහොමද මේක කරන්න කියලා. අපි ලියාගමු. ඩොල්ෆින් මත්ස්‍යයෝ ඩොල්ෆින් මත්ස්‍යයෝ ඩොල්ෆින් මත්ස්‍යයෝ ගොදුරු සඳහා කුඩා මත්ස්‍යයන් සොයා ගැනීමටත් ගොදුරු සඳහා කුඩා මත්ස්‍යයන් සොයා ගැනීමටත් ගොදුරු සඳහා කුඩා මත්ස්‍යයන් සොයා ගැනීමටත් පහර දෙන මෝරුන්ගෙන් පහර දෙන මෝරුන්ගෙන් පහර දෙන මෝරුන්ගෙන් පලා යෑමටත් අතිධ්වනි තරංග යොදා ගැනේ. අතිධ්වනි තරංග යොදා ගැනේ. අතිධ්වනි තරංග යොදා ගැනේ. හරි. දැන් අපි යන්නේ මේ අතිධ්වනි තරංග මිනිසාට ප්‍රයෝජනවත් විදියට හදාගත්තේ කොහොමද කියන කාරණේ. හරි සරල දේවල් කිහිපයක් තියෙනවා. දැන් හිතන්න අපි අතිධ්වනි තරංග එක්තරා ආකාරයකින් භාවිත කරන ඔයගොල්ලෝ දන්නවා වවුලා කියන සත්වයා මේ අතිධ්වනි තරංග යොදවලා
එයා ඉදිරියේ තියෙන බාධක හොයාගත්තා. මේ උපක්‍රමයම යොදාගෙන ගොඩාක් වෙලාවට මෙන්න මේ නැව්වල සෝනාර යන්ත්‍ර කියලා වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ මොකක්ද? ඒ නැව ගමන් කරන අතරතුර සමහර වෙලාවට ඒ මුහුදු පත්ලේ තියෙන්න පුළුවන් එක් බාධක ගණනාවක්. සමහර විට අයිස් කඳු වෙන්න පුළුවන්, සමහරට ගල්පර වෙන්න පුළුවන්. මේ ආකාරයේ එක් බාධක තියෙන්න පුළුවන්. එතකොට මේ බාධක තියෙනවාද කොච්චර දුරකින්ද තියෙන්නේ? ඒවා මගහරවා යන්නේ කොහොමද කියන කාරණය අවබෝධයක් ගන්න ඒ නැව විසින් අතිධ්වනි තරංග නිකුත් කරනවා. මුහුද දෙසට මේ අතිධ්වනි තරංග නිකුත් කරනවා. ඒ අතිධ්වනි තරංග නිකුත් කරාම බාධකය කොච්චර දුරකින් තියෙනද? අපි හිතමු බාධකය ළඟින් නම් ඉක්මනටම මේ අතිධ්වනි තරංග පරාවර්තනය වෙලා ඒ ස්ථානෙට එනවා. එතකොට කියන්න පුළුවන් මේ බාධකය අනිවාර්යයෙන්ම තියෙන ඉතාමත් ළඟින්. ඒ වගේම තමයි මුහුදු පත්ලේ තියෙන විවිධ සුන්බුන් ආකාර හොයා ගැනීමටත් මේ අතිධ්වනි තරංග යොදා ගන්න. එහෙනම් මේ සෝනාර් ක්‍රමයේ හෙවත් අතිධ්වනි තරංග ක්‍රමයේ ගොඩාක් ප්‍රයෝජනවත් නාවික කටයුතු වලදී. අපි තව උදාහරණයක් කිව්වොත් අපි ඒක සඳහන් නොකරාට ඔයගොල්ලෝ දන්නවා පොලිස් නිලධාරීන් ගාව තියෙනවා වේගය මාපක. එහෙම නැත්නම් වේගය නිර්ණය කරන පොඩි මැෂින් එකක්. ඔයගොල්ලෝ දකිනවා වාහනවල යන වේගය. ඔය සමහරලාට ඔයගොල්ලෝ අහලා ඇති හයි ස්පීඩ් අල්ලනවා කියන සංකල්පය. මේ වාහනයේ යන වේගය හඳුනා ගැනීමටත් මෙන්න මේ පොලිස් නිලධාරීන් විසින් භාවිතා කරන උපක්‍රමය එහෙම නැත්නම් උපකරණයේ මේ ක්‍රමවේදය තියෙනවා. ඒ තමයි මෙන්න මේ උපකරණයේ ඉදිරියෙන් නිකුත් වෙනවා අර කිව්වා වගේ අතිධ්වනි තරංග. හොඳට මතක තියාගන්න මේ ධ්වනිය අපට ඇහෙන්නේ නැහැ. ඉතාමත් සියුම් අර කිව්වා වගේ 20000ට වඩා වැඩි ශබ්දයක්. මේ ශබ්දය මේ අතිධ්වනි මේ නිකුත් වුණාට පස්සේ මේක වැඩිලා නැවත ඉදිරියට පැමිණෙනවා. ඉදිරියට පැමිණියට පස්සේ අර සංවේදක උපකරණෙන් හඳුනා ගන්නවා මේක කොච්චර වේගයෙන්ද යන්නේ, මේක යන වේගය හරියටම නිර්ණය කළ දෙනවා. අන්න ඒකටත් අපි මෙන්න මේ ආකාරයේ අතිධ්වනි තරංග යොදා ගන්නවා. මීට අමතරව චුට්ටක් මතක තියාගන්න බහුල වශයෙන්ම වෛද්‍ය විද්‍යාවේදී යොදා ගන්නව හේතුව තමයි මේ කිරණ වර්ගයේ කොහෙත්තම මවට ගොඩක් වෙලාවට මව් කුසේ ඉන්න ලදරුවෙකු ඒ භ්‍රූණය වර්ධනය පිළිබඳ අවබෝධයක් ගන්න මෙන්න මේ කිව්ව විදියට අතිධ්වනි තරංග යොදා ගන්නවා. එතකොට මේ අතිධ්වනි තරංග කොහෙත්තම බාධාවක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා මව්වරුන්ගේ එක්ස්රේ පවා ගන්නෙ නැහැ. වෙනත් විකිරණ වලට නිරාවරණය කරන්නේ නැහැ. හේතුව ඒ මවකගේ ලදරුවෙක් පිළිසිඳගත්ත මවකගේ ඒ කලලය ඊටමත් සියුම්. ඒ භ්‍රූණය ඊටමත් සියුම්. ඒ නිසා ඒකට වෙන්න පුළුවන් හානිය වැඩි. ඒ නිසා මොකද්ද කරන්නේ? අතිධ්වනි තරංග යවලා මෙන්න මේ කිව්ව ස්කෑනින් එකේ පොඩි ජෙල් එකක් ගාලා ඒ මත ඒ ස්කෑනින් කරාට පස්සේ ඒකට අදාළ ඔයගොල්ලෝ දැකලා ඇති කළු සුදු පාට රූපයක් ඒ ස්ක්‍රීන් එකේ වෙනවා. ඒකෙන් යම් අවබෝධයක් ගන්න පුළුවන් ඇතුලේ සිදුවන ක්‍රියාකාරීත්වය. ඕක භාවිතා කරන ওই අර කිව්වා වගේ ගර්භණී මාතාවන්ගේ මව් කුස පමණක් නෙවෙයි ඇතැම් ආකාරවලදී සමහර වෙලාවට ඇතුලේ අභ්‍යන්තරයේ නිරීක්ෂණය සඳහා මේක භාවිතා කරනවා. සමහරවිට ඔයගොල්ලෝ අහලා ඇති වකුගඩු ගල් කියන අවස්ථාවලදී ඒ වකුගඩු ගල් නිරීක්ෂණය කරන සමහර වෙලාවට ඒ වකුගඩු ගල් කුඩු කරන්නත් මේ අතිධ්වනි තරංග යොදාගෙන. ඒ කියන්නේ ඒ තරංග යවලා ඒ ගල් කුඩු කරන්න හැකියාවක් තියෙනවා. ඒතර ඒ සඳහාත් මේ ක්‍රමවේදය යොදාගන්න. අපි ඒ නිසා ලියාගමු මාතෘකාවක්. ඊළඟ මාතෘකාව අතිධ්වනි තරංග වලින් මිනිසාට ඇති ප්‍රයෝජන. 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 පළවෙනි එක අපි ලියමු. පළවෙනි එක නැවෙහි පතුලේ සවිකර ඇති නැවෙහි පතුලේ සවිකර ඇති සෝනාර් බෝඩ් එකේ ලියලා තියෙන්නේ සෝනාර් නම් උපකරණය මගින් සෝනාර් නම් උපකරණය මගින්
සෝනාර් නම් උපකරණය මගින් මුහුදු පත්ලට අතිධ්වනි තරංග ගමන් කරවා ඒවා පරාවර්තනය වන කාලය අනුව ඒවා පරාවර්තනය වන කාලය අනුව ඒවා පරාවර්තනය වන කාලය අනුව මුහුදු පත්ලට ඇති ගැඹුර ආදිය මුහුද පත්ලට ඇති ගැඹුර ආදිය මුහුදු පත්ලට ඇති ගැඹුර ආදිය නිර්ණය කළ හැක නිර්ණය කළ හැක නිර්ණය කළ හැක අංක 2 මිනිසාගේ ශරීර අභ්‍යන්තරය මිනිසාගේ ශරීර අභ්‍යන්තරය මිනිසාගේ ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය සඳහා අතිධ්වනි තරංග යොදා ගන්නා අතර අතිධ්වනි තරංග යොදා ගන්නා අතර එම කිරණ එක් එක් අවයවයන්ගේ වැදී එක් එක් අවයවයන්ගේ වැදී එක් එක් අවයවයන්ගේ වැදී නැවත පැමිණෙන ආකාරය මත නැවත පැමිණෙන ආකාරය මත තොරතුරු ලබා ගැනේ තොරතුරු ලබා ගැනේ තොරතුරු ලබා ගැනේ හරි. මේක බහුල වශයෙන්ම ගන්නවා ගර්භණී මාතාවන්ගේ මව්කුස නිරීක්ෂණය සඳහා ගොඩාක්ම සුලභ ආකාරයි. මොකද සමහරලාට කලලයේ යම් ආකාරයක ෆන්ක්ෂන්ස් එහෙම නැත්නම් ක්‍රියාවලිය වෙන්නේ නැද්ද කියලා අපි බලනවා. හරිද? මල කලල තියෙන, ඒ කියන්නේ මැරිච්ච කලල තියෙන්න පුළුවන්ද? ඒ දේවල් නිවැරදිව හඳුනා ගන්න සහ සමහරලාට ඒ ළමයාගේ එක් එක් අවයව අතපය තියෙන්න බෑ. සමහරට ඒ වගේ කාරණාත් නිරීක්ෂණය සඳහා මේ කතාවේදී අතිධ්වනි තරංග භාවිතා කරනවා. හොඳද? හරි. ඊළඟ පොයින්ට් එක ඊළඟ තුන්වෙනි එක ලියාගමු. මුත්‍රාගල් හෙවත් කැල්සියම් ඔක්සලේට් ශරීරය තුලදීම කැල්සියම් ඔක්සලේට් ශරීරය තුලදීම අතිධ්වනි තරංග යොදා අතිධ්වනි තරංග යොදා අතිධ්වනි තරංග යොදා අතිධ්වනි තරංග යොදා
කම්පනය කර කුඩු කළ හැක. කම්පනය කර කුඩු කළ හැක. ඊළඟ එක. ඊළඟ එක. ගුවන් යානා නිෂ්පාදනයේදී ගුවන් යානා නිෂ්පාදනයේදී ගුවන් යානා නිෂ්පාදනයේදී එහි අනතුරුදායක කොටස් ඇද්දැයි නිරීක්ෂණයට අතිධ්වනි තරංග යොදා ගැනේ. හරි. ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා දැන් විශාල ස්කන්ධයක්. කියන්නේ ගුවන් යානයක් කියන්නේ සාමාන්‍යයෙන් පොළවේ යන කෙනෙක් දෙයක් නෙවෙයි. ඒකේ සේෆ්ටි එක නැත්නම් ආරක්ෂාව ගැන ගොඩාක් හිතන්න ඕන. එතකොට මේකෙදි අතිධ්වනි තරංග යොදලා බලනවා. අතිධ්වනි තරංග යවුවට පස්සේ ඒ අතිධ්වනි තරංග සාමාන්‍යයෙන් ටිකක් ඝන අවස්ථාවලදී යන්න අකමැති. දැන් මිනිසාගේ අර අපි කිව්වා හැම හරහා ඒ සංවේදන යම් ආකාරයක යනවා. නමුත් ගොඩාක් ඝන වෙන්න යන්නේ නැහැ. හැබැයි ඝන අවස්ථාවලදී යන්නේ මොනවද? එක්ස්රේ ගැමා කිරණ වගේ ඒවා. දැන් අරකෙදි භාවිතා කරන්නේ මේකේ තියෙන මොකක් හරි පළිඳු ආකාරයක්. එහෙම නැත්නම් හිස් අවකාශයක් තියෙද කියලා නිරීක්ෂණය කරන්න අතිධ්වනි තරංගය යවනවා. එතකොට ඒ ස්ථානවල යම් මොකක් හරි බිඳීමක් එහෙම නැත්නම් යම් ආකාරයක වෙන්වීමක් ගුවන් යානයේ සිදු වෙලාද කියලා නිරීක්ෂණය කරගන්න පුළුවන් මේ අතිධ්වනි තරංග යොදාගෙන. ඕව තමයි එක් උදාහරණ මේ ලෝකයේ භාවිතා වන අතිධ්වනි තරංගවල ඉතක් කිහිපයක්. හරිද? මේ කිහිපයක්. මීට වඩා අනන්තවත් ගොඩාක් දේවල් යොදා ගන්නවා අතිධ්වනි. සමහර තරංගාකාර තියෙනවා රෝග සුව කරන්නත් භාවිතා කරනවා. සමහරලාට ওই දණහිස් වල වගේම බෙල්ල ආශ්‍රිතව ඒ වගේම සමහර මස් වල සිදුවන ওই ඇතුළතින් වෙන තුවාල ආකාර හොඳ කරන්නත් මේක භාවිතා කරනවා. අල්ට්‍රාසවුන්ඩ් කියන ක්‍රමවේදය කියන්නේ US මේ කිරණ අපේ ශරීරය ඇතුළට යවලා අපි හිතමු අපි නොදැනුවත්වම ඇඟ ඇතුලේ තුවාල තියෙනවා. හරිද? ඒ කියන්නේ හැම මතු පිට නෙවෙයි හැම ඇතුලේ සමහර හේතුන් නිසා මාංශ පේශීන් වල ඇති වෙනවා යම් ආකාරයක තුවාල. මේ තුවාල සුව කරන්නත් මේ අල්ට්‍රාසවුන්ඩ් එක භාවිතා කරන අවස්ථා තියෙන ජෙල් එකක් ගාලා මේකට ඒ කිරණ යවුවට පස්සේ එතන නිවැරදිව සුව කිරීමේ හැකියාව තියෙනවා. හරියට නිකන් අර ගල් ඉවත් කරනවා හා සමානව මේ තරංගය යොදාගෙන ඒවා කරනවා භෞතික චිකිත්සක ක්‍රමවේදවලදී වැඩියම බහුල වශයෙන්ම කරන ආකාරයක් මේ ක්‍රමවේදය. හොඳයි. එහෙනම් ඔයගොල්ලෝ අවබෝධයක් ගත්ත මේ අතිධ්වනි තරංග ධ්වනිය ගැන. දැන් ඊටත් වඩා ධ්වනිය ගැන අවබෝධයක් ගන්න අපි යනවා ධ්වනි භාණ්ඩ වලට. හරි. ඒ කියන්නේ සංගීත භාණ්ඩ ඒ ආශ්‍රිත මොනවද තින්නේ සහ ඒවා කොහොමද මේකට අදාළ වෙන්නේ කියලා. හරි. අපි ඒ නිසා මාතෘකාව ලියාගමු සංගීත භාණ්ඩ. දැන් ඔන්න සයන්ස් ක්ලාස් එකේ මියුසික් උත් උගන්වන්න යන්නේ. හරිද? මම නම් එච්චර ලොකු අවබෝධයක් නැහැ මියුසික් ගැන. හරිද? මොකද මෙතන ඇති අය මම මියුසික් වල ඔස්තාර්ලා නේද? ටිකක් බ්‍රයිට් ඇති මියුසික් සම්බන්ධව දන්න ඕන වාද්‍ය භාණ්ඩයක් ගහන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රවීණයන්ගෙන් අපි විස්තර අහලා දැනගන්නත් පුළුවන් මේ පාඩමට අදාළව. මටත් ඉගෙන ගන්න කාරණා ගණනාවක් ඒ ආශ්‍රිතව තියෙයි. හරි. අපි මාතෘකාව ලියගමු සංගීත භාණ්ඩ. මෙන්න මේකේ කාරණේ. දැන් හිතන්න මොකද්ද මේ සංගීත භාණ්ඩයක් කියන්නේ? ඇත්තටම යම් ආකාරයක ශබ්දයක් උත්පාදනය වෙනවා. හැබැයි ඒ උත්පාදනය වන ශබ්දය විවිධ රටාවලට ඇති කරන්න පුළුවන්. ඒ ශබ්ද අපිට කනට මිහිරි ආකාරයෙන් ඇති කරන්න පුළුවන්. දැන් ඔන්න ප්‍රශ්නේ තමයි සංගීත භාණ්ඩ නම් තියෙනවා හැමෝන්ටම වාදනය කරන්න පුළුවන්. නමුත් ඒකේ නිවැරදි ශබ්දය ගන්න පුළුවන් වන්නේ ඊට අදාළ ප්‍රවීණයන්ට. හේතුව තමයි නිවැරදිම මේ වාද්‍ය භාණ්ඩය වාදනය කිරීම. අපට උනත් ගහන්න පුළුවන්. වයලින් එකක් ගැහුවොත් වයලින් එකේ විවිධ ශබ්ද ඇති වෙනවා. හැබැයි කනට අහන් ඉන්න බැරික වෙනම දෙයක්. හරිද? කොහොම වුණත්
මේ සංගීත භාණ්ඩයේ විශේෂත්වය අර කිව්වා වගේ ශබ්දයක් උත්පාදනය කරන්න පුළුවන්. ඒක විවිධ රටා ඇති කරන්න පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට කොහේ හරි ලීරනෝ. මේ ලීරණ අවස්ථාවේදී ලීයක් යොදලා ඒ ඇහෙන ශබ්දයක් ධ්වනියක්. හැබැයි ඒක වාද්‍ය භාණ්ඩයක් වෙන්නේ නැහැ. මොකද ලීය දානකොට හරි ශබ්දයක් එන බව ඇත්ත. නමුත් ඒකෙන් විවිධ ශබ්ද උත්පාදනය කරන්න බෑ. අපිට ඕන්න විවිධ ලී දාලා කියන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ඒකේ ශබ්දය මහ ලොකුට වෙනස් වෙන්නේ නැහැ. ඒකේ අදාළ ලී කැපෙන විදිය හා මෝටරය අනුව තමයි ඒකේ ශබ්ද උත්පාදනය වෙන්නේ. ඒතර ඒක ඇත්තටම සුසුර එහෙම නැත්නම් කනට දැනෙන සංවේදනය අනුව මිහිරි එකක් නම් නෙවෙයි. ഘോഷාකාරී එකක්. එහෙනම් මේ සංගීත භාණ්ඩවල සෑම විටම උත්සාහ කරන්නේ සංගීත භාණ්ඩවලදී අපි මොකක් කරන්නද? එතකොට මේ සංගීත භාණ්ඩවල විවිධ ආකාර තියෙනවා. ඒවා ආකාර තුනක් ප්‍රධාන වශයෙන් බෙදෙනවා. ඉතින් මෙතන ඉන්න අය ගොඩාක් අය දන්න දෙයක් මේක. මට චුට්ටක් කියන්නකෝ සංගීත භාණ්ඩ ප්‍රධාන ආකාර තුන. සමහර වෙලාවට ඔයගොල්ලෝ මේ මියුසික් වලදී කියන ආතත විතත විතතාතත ඝන සුසිර කියලා වචන භාවිතා කරනවා නේද? සංගීතයේ මේ ප්‍රධාන වාක්‍ය කීපයක් තමයි ඒක නේද? ආතත විතත විතතාතත ඝන සුසිර කියලා. ඉතින් මේ ආකාරයේ ඒ ආකාර කීපයක් මේව කරනවා. මට ඕන සංගීතයට අදාළව කාරණා තුන මොකක්ද මේ සංගීත භාණ්ඩ වෙන් කරන චුට්ටක් දන්න කෙනෙක් අතුස්සලා මට පොඩ්ඩක් ආන්සර් එක දෙන්න. චමිදු දිල්ෂාන් මොකක්ද මේ සංගීත භාණ්ඩ බෙදෙන ආකාර තුන? කට්ටිය නිදි නෑ නේද මේ උදේ පාන්දර නේද? ස්කූල් නිවාඩු දුන්නේ නැහැ කියලා නිදා ගන්න බෑ. වැඩ කරන්න ඕන. දකුණේ කෙල්ලෝ කොල්ලෝ බහුතරයක්. මෙතන අනිත් පළාත් වල ඇත් ඉන්නවා. කොකියමු. දන්න කෙනෙක් තරු ප්‍රාර්ථන විශ්මිකා විෂා ලිවේජා අර චුට්ටක් ආන්සර් එක දෙන්න. මොකද්ද මේ සංගීත භාණ්ඩ වල ආකාර තුන? කොහොමද මේක බෙදන්නේ? string wind percussion තව මොකද? string wind percussion ඉංග්‍රීසි වලින් අපි කියන විදිහට අර කිව්වා වගේ එයා භාවිතයි ස්ට්‍රින් එකයි පර්කෂන්. ස්ට්‍රින් කියන්නේ තතක් කම්පනය කිරීම. ඊට පස්සේ පර්කෂන් කියන්නේ යම් දෙයකට ඒ කියන්නේ තට්ටු කිරීම. ඒ වගේම වින්ඩ් බ්ලෝ එකක්. එහෙම නැත්නම් වාද්‍ය භාණ්ඩයේ සුළඟක් මේව කිරීම. අපි මෙතනට අදාළ සිංහලෙන් කිව්වොත් මේකට කියනවා ඒ තමයි තත් භාණ්ඩ එකක්. තත් භාණ්ඩ කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ තතක් ස්ට්‍රින් එකක් අපි මේකෙදී වයනවා. එහෙම නැත්නම් කම්පනය කරනවා. ඒ වගේම අනිත් එක තමයි සමාගාත භාණ්ඩ. සමාගාත භාණ්ඩ කියලා කියනවා. මම මේකට ලියන්න තත් භාණ්ඩ. අනිත් සමාගාත භාණ්ඩ. ඊළඟ එකට අපි කියනවා සුෂිර භාණ්ඩ. සුෂිර සුෂිර පොඩ්ඩක් එක ලියනකොට පොඩ්ඩක් ප්‍රශ්න. සුෂිර භාණ්ඩ. හරිද? සුෂිර භාණ්ඩ. එතකොට දැන් හිතන්න මෙහෙමයි. අපි වාද්‍ය භාණ්ඩ සියල්ලම මේ ඝන තුනට එහෙම නැත්නම් මේ ලිස්ට් එකට මේ කැටගරි තුනට දාන්න පුළුවන්. අර කිව්වගේ තත් භාණ්ඩ එහෙම නැත්නම් ස්ට්‍රින් එකක් එහෙම නැත්නම් අර තතක් කම්පණය කරනවා. ඔයගොල්ලෝ හොඳටම දන්නවා සාමාන්‍යයෙන් නිකන් අර චූටි කාලේ ඔයගොල්ලන්ට වයලින් එකක් පාසලට ගේන්න කිව්වහම කරන දේ තමයි මේ විදියට කම්බි හතරක් වගේ මෙන්න මේ වගේ ඇන වල එක් දුරින් ගොඩක් වෙලාවට හයි කරන්න මේ විදියට හයි කරලා අරන් යනවා. එතකොට ඔයගොල්ලන්ගේ විශේෂත්වය තමයි මේ එක් තත කම්පණය කරාම එක්තරා ආකාරයක ශබ්දයක් ඇති වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ තත කම්පණය වන ශබ්දය ටියුන් කරන්නත් එක් ක්‍රම භාවිතා කරනවා. අපි ඒකේ ඉස්සරහට එමු තත් භාණ්ඩ ගැන කතා කරනකොට. ඒතර බහුල වශයෙන්ම දකින්න පුළුවන් තත් භාණ්ඩ මොනවද? වයලීන් එක, ගිටාර එක, සිතාරය කියන ඒවා වලදී මේ අර තත කම්පණය කරන්න පුළුවන්. ඒ තත කම්පණය පෙළනකොට වයනයකොට මේකේ ශබ්දය ඇති වෙනවා. ඒ එක් ශබ්ද ඇති කරගන්න විදිහත් අපි ඉස්සරහට කතා කරමු. සමාගාත භාණ්ඩ කියන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ මේකදී හොඳට මතක තියාගන්න සම්භාණ්ඩ වලට ගහන එක නෙවෙයි සමාගාත කියන්නේ. හරිද? මේකෙදි කරන්නේ එක්කෝ අතකින් නැත්තම් දඬුවකින් නැත්තම් මොහොකින් හරි යම් භාණ්ඩයකට එල්ල කරන ශබ්දය. එතකොට සමහර වෙලාවට ඒ වාද්‍ය භාණ්ඩ ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ට මේ ආශ්‍රිතව දැක ගන්න පුළුවන් ගොඩාක්ම බහුතර උදාහරණ තමයි
අර කිව්වාගේ ගැට බෙරය වෙන්න පුළුවන්. ඒ වගේම රබානක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තම්මැට්ටමක් වගේ. ඒක. ඒවා විතරක් නෙවෙයි. මට කියන්න ඕනේ ඒකයි තාලම්පට වාදනය කිරීමත් සමාගත. ඒ කියන්නේ මේකෙදි අර කිව්වා වගේ මේ වස්තුන් දෙක එකට ඝට්ටණය වෙලා එහෙම නැත්නම් ඒකට ප්‍රහාර එල්ල කරලා ඇතිවන ශබ්ද ඇතිවන ඒ දේවල් වලට කියන්නේ සමාගත භාණ්ඩ. ශිශ්‍ර භාණ්ඩ කියන්නේ අපි සාමාන්‍යයෙන් වායු කම්පනයක් වින්ඩ් එක එහෙම නැත්නම් සුළඟ ඒ තුලින් යවුවට පස්සේ ඒකේ ශබ්දයක් ඇති වෙනවා. මේක නම් ඕනෑ තරම් දකින්න අවස්ථාවක් ඔයගොල්ලෝ දකිනවා. ඒ තමයි ශිශ්‍ර භාණ්ඩ වලට ගොඩාක් වෙලාවට වස්දඩු හේවත් බටනලාව. මේ බටනලාවේ විශේෂත්වය තින්නේ අර ශබ්දය යවනකොට ඒ ශබ්දයට අදාළ ඒ වායු කම්පනය එහෙම නැත්නම් වායුව පිටවන සිදුර අණුව ඒකේ ශබ්දය වෙනස් වෙනවා. ඒතර එක් සිදුරු විවිධාකාරයෙන් විවෘත කිරීම හා වැසීම තුලින් මේ ශබ්ද උත්පාදනය කරගන්නවා. ඔන්න ඕක තමයි ඇත්තම කාරණේ මේ එක් භාණ්ඩවල. හොඳයි. අපි ඒ නිසා මේකට අදාළව ලියාගෙනමු. අපි මාතෘකාව ලියාගත්ත සංගීත භාණ්ඩ කියලා අපි ලියාගමු ඒ යටතේ. සංගීත භාණ්ඩ ප්‍රධාන වශයෙන් ආකාර තුනක් ඇත. හරි. බෝඩ් එකේ තියෙනවා අපි පොඩ්ඩක් ඒක ලියාගමු. ආකාර තුන. තත් භාණ්ඩ, සමාගත භාණ්ඩ හා ශිශ්‍ර භාණ්ඩ අංක දාලා තියෙන්නේ. ඔගොල්ලෝ දන්නවා ඊළඟ දිනේ සිට ඔගොල්ලොන්ගේ නම නිවැරදිව තිබිය යුතුයි සහ ඒ ටියුට් එකේ අංකය එහි රීනේම් කළ යුතුයි. නැත්නම් නම වෙනස් කර තිබිය යුතුයි. ඒ කාරණා ගැන මතක තියාගන්න. මොකද ඊට අදාළ ටියුට් පැක් එකේ නම්බර එක තමයි තියෙන්න ඕන. මොකද අපි නිවැරදිව ඒ ළමයාගේ මෙතන විනය හා ඒ සෑම දෙයක්ම බලනවා. ආයතනයක් විදියට නිවැරදිව මඟ පෙන්වන්න ඔගොල්ලන්ට අපි සූදානමින් ඉන්නේ. ඒ නිසා ඔගොල්ලොන්ගේ වගකීම තියෙනවා. අපි එහෙම නොවුනොත් ඒ කට්ටිය ඉවත් කිරීමට වග බලා ගන්න ඉදිරි සතිවලදී. හා වෙබ් එකෙන් myteachers.lk කියලා ඔගොල්ලන්ට පේනවා. ඒ වෙබ් එක හරහා තමයි ඔගොල්ලෝ ලින්ක් එකෙන් Zoom ලින්ක් එකෙන් පැමිණිය යුත්තේ. හරිද? ඊළඟ සතියේ සිට මේ සඳුදා දින සිට ක්‍රියාත්මක වෙනවා සෑම myteachers.lk කියන ආයතනය විසින් නිකුත් කරන සෑම පන්තියකදීම. ඒ ගැනත් වග බලා ගන්න. ඒ නිසා අනිවාර්යයෙන් මේ ටියුට් එක ළඟ තිබිය යුතුයි. ඔයගලන්ට මෙතන ඉන්නවා ඇති දැන්ටමත් ලැබිච්ච අය. ඒ අයත් ඒ ගැන වග බලා ගත යුතුයි. හොඳයි. මේ ආකාර තුන දාන්න ඇති. අපි මේකෙන් පළවෙනි කෙනා ගමු තත් භාණ්ඩ. හරි. අපි උදාහරණ කිහිපයක් ලියලිමු. එතකොට පොඩි අවබෝධයක් එනවා ඔයගලන්ට තත් භාණ්ඩ යටතේ. ලියාගමු උදාහරණ කිහිපයක්. වයලීනය ගිටාරය සිතාරය යටින් ලියාගමු. තත් භාණ්ඩවලදී තතක් කම්පනය කිරීම මගින්
නගන ශබ්දය මගින් නගන ශබ්දය මගින් විවිධ සංගීත ශබ්ද රටා නිපදවා ගනී. විවිධ සංගීත රටා විවිධ සංගීත ශබ්ද රටා නිපදවා ගනී. විවිධ සංගීත ශබ්ද රටා නිපදවා ගනී. ඊළඟ රූලෙන් එහි 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 හඬෙහි සංඛ්‍යාතය හඬෙහි සංඛ්‍යාතය රඳා පවතින සාධක තුනක් ඇත. රඳා පවතින සාධක තුනක් ඇත. හරි. මේ කතාව ඇත්තටම දැනගත යුතු කාරණයක් ඕගොල්ලෝ මේ කාරණේදී. තත්භාණ්ඩයක සංඛ්‍යාතය වැඩි. සංඛ්‍යාතය කියන්නේ කනට දැනෙන ඒ සංවේදනය ඊටාම සියුම්ම ඇහෙන්න නම් මේ තත්භාණ්ඩය ඔයගොල්ලෝ අහලා ඇති. මේ සෑම භාණ්ඩයක්ම ඇත්තම මේ ඔයගොල්ලෝ දන්නවා ටියුන් කරනවා කියන ඉංග්‍රීසි වර්ඩ් එක යොදා ගන්නවා. මේක කොහොමද අර සුසුර කරන්නේ? මේ කරනකොට එක ක්‍රමයක් තමයි මේ සුසුර කිරීමේදී ඇත්තටම හොඳ ශබ්දයක් ලබා ගන්න නම් තත්භාණ්ඩයේ එක ක්‍රමයක් තමයි ඒ තතෙහි දිග බලපානවා. මේ තත කොට නම් අපි හිතමු ඔයගොල්ලෝ එකම වර්ගයේ කම්බියක් භාවිතා කරන්නේ. ඒකෙදි ඔයගොල්ලෝ ඉතා සියුම් කුඩා කම්බියක් එහෙම නැත්නම් මේ වගේ කොට කම්බියක් හා දිග කම්බියක් එකම වර්ගයේ වෙන්න ඕන. යොදාගෙන ඔයගොල්ලෝ කම්පණය කරොත් ඔයගොල්ලන්ට වඩාත් හොඳම ශබ්දයක් ගෙන දෙන්නේ මේ දිග කම්බියේ. දිග කම්බියේ. ඒ නිසා අපි කියනවා තතෙහි දිග රඳා පවතිනවා මේ සංඛ්‍යාතය මත. ඒ එකක්. දෙවෙනි එක තමයි මේ තත ඇදිලා තියෙන ප්‍රමාණය මත. අපි ඒකට කියනවා ආතතිය කියලා. පළවෙනි එක දිග කියන එක. දෙවෙනි එකට අපි කියන්නේ ආතතිය. ආතතිය කියන්නේ අපිට ඇතිවන ආතතිය ස්ට්‍රෙස් එක නෙවෙයි. මේකෙදි ටෙන්ෂන් එකක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඒකට අදාළ තන්තුව ඇදීමකට ලක් වෙනවා. එතකොට ඒ ආතතිය නිසා හොඳට බලන්න සමහර කම්බියක් මෙහෙම එල්ලිලා වැටෙනවා. හැබැයි මේක වයවුවොත් එහෙම නැත්නම් වයනය කරොත් සහ හෙලවුවොත් අපිට ශබ්දය ඇහෙන එක එච්චර පැහැදිලිත් නැහැ. ඒක අපිට කනට මිහිරිත් නැහැ. ඒ වගේම තමයි අපි මේක හොඳට ඇද්දොත් ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් වයලින් එකේම ඔයගොල්ලෝ ටියුන් කරනකොට ඉදිරියේ තියෙන ඒ නොබ් මේ ආකාරයේ කරකැවුවොත් ඒ තන්තුව තද වෙනවා. ඒතර ඇත්තම තන්තුව තද වෙනවා එකේ අරමුණ තමයි ඒ ශබ්දය නිවැරදිව ලබා ගැනීම. නමුත් නිවැරදිව ඒක කම්පණය කිරීමට අදාළව තමයි අපි තද කරන්නේ. මොකද වැඩියෙන් තද කරොත් මොකද වෙන්නේ? අපි වයනකොට ඒක කඩලා යන්න පුළුවන්. අඩුවෙන් මේ කරොත් ඒක ශබ්දය අඩු වෙනවා. එහෙනම් ඒ තන්තුවේ ආතතිය රඳාපවතිනවා. අනිත් එක තමයි ඒකක දිගක ස්කන්ධය. මොකද්ද මේ ඒකක දිගක ස්කන්ධය කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මේ ඒකක දිගක වචනේ චුට්ටක් අමතක කරමු. මේක ගොඩාක් වැදගත්. ඒ හේතුව තමයි අපි හිතමු එක කම්බියක් තියෙනවා ඊටමත් සියුම් සිහින් එකක්. ඒකම ඒ දිගම තියෙන ඊට වඩා ටිකක් මහත් එකක් තියෙනවා. අපි ඊටත් වඩා මහත් එකක් තව හිතමු. දැන් හිතන්න මේකෙන් වඩා තියුණු ශබ්දය එහෙම නැත්නම් සංඛ්‍යාත හොඳ සංඛ්‍යාතයක් ලැබෙන කාගේද ඊටා සිහින් එකේ. මහත් වෙන්න එහෙම නැත්නම් ඒකක දිග ප්‍රමාණයක ස්කන්ධය ඒකේ ඝනකම වැඩි වෙන්න ඒකේ ශබ්දය වෙනස්. ඇත්තටම වයලින් එකේ ඔයගොල්ලෝ දැකලා ඇති වයලින් එක හා গিitar එක වගේ උපකරණවල ඒ තත් වර්ග කිහිපයක් තියෙනවා. ඒ තත දිග වෙනස් කරලා තිනවා ඒකේ අමුණපු ස්ථානය අනුව සහ ආතතිය වෙනස් කරලා තිනවා සහ ඒ වගේ මේ කම්බි ගැන හොඳට බලන්න ඒ එක් කම්බියේ ස්වરૂපය වෙනස්. ඒ කියන්නේ එකක් අර කිව්වේ ඒකක දිග ස්කන්ධය. ඒත් මේ තුනම ඒකේ දකින්න පුළුවන්. මම කිව්වා වගේ එකක් තමයි ඒ තත් හයි කරලා තියෙන තැන. ඔගොල්ලෝ එක කම්බියක් ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ ටිකක් දුරින්. අනිත් එක ළඟින්. එතන නොබ්ස් වල. දෙවෙනි එක තමයි ආතතිය. ඒවා කරකැවීම වගේ ආතතියක් එනවා. ඔයගොල්ලෝ නිකන් හොඳට මතක තියාගන්න වෙන කාගේ හරි නොදන්නවා නම් මේ උපකරණය අරගෙන වාදනය කරන්න කලින් ඒක එහෙම කරකවන්න එපා. හරිද? ඒක මොකද ගාන්ට ටියුන් කරලා තියෙන්නේ.
ඒ වගේම තමයි එක එකක දිගේ ස්කන්ධය. ඒ නිසා තමයි කම්බි විවිධාකාරයේ දේවල් භාවිත කරන්නේ. ඔන්න ඔය කාරණා තුන තමයි ඇත්තටම බලපාන්නේ මේ සංගීත භාණ්ඩයක තත් භාණ්ඩවල සංකේතය මත. අපි ඒ නිසා ලියාගමු එතන යටින්. රඳාපවතින සාධක කියලා අපි ලියුවා නේද? ඔව්. එතන යටින් ලියමු අංක 1 කම්පණය වන තතෙහි දිග. අංක 1 කම්පණය වන තතෙහි දිග. අංක 1 කම්පණය වන තතෙහි දිග. දෙවෙනි එක තත ඇදී ඇති ප්‍රමාණය. තත ඇදී ඇති ප්‍රමාණය. තත ඇදී ඇති ප්‍රමාණය. තුන්වෙනි එක තතෙහි ඒකීය දිගක ස්කන්ධය. තතෙහි ඒකීය දිගක ස්කන්ධය. ඒකීය දිගක ස්කන්ධය. හරි. අපි ඊළඟ එකට එමු. අපි එන්නේ දැන් සමාඝාත භාණ්ඩ. සමාඝාත භාණ්ඩ. සමාඝාත භාණ්ඩ. සමාඝාත භාණ්ඩ. හොඳයි. අපි ඒකට අදාළව ලියාගමු. මුලින්ම සමාඝාත භාණ්ඩ කීප එක උදාහරණ ටිකක් අපි ලියලිමු. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේක. ලියාගමු. තබ්ලාව 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 බෙර බෙර ඕනම එකක් හොඳද? ඒකයි මම පොදුවේ බෙර කියන වචන දුන්නේ. බෙර රබාන 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 දවුල උඩැක්කිය උඩැක්කිය ආදිය. එතනම ලියාගෙන යන්න. ආදිය. කම්පණය වන පටල සහිත වාද්‍ය භාණ්ඩයි. කම්පණය වන පටල සහිත වාද්‍ය භාණ්ඩයි. කම්පණය වන පටල සහිත වාද්‍ය භාණ්ඩයි. ඊළඟ රුලෙන් සයිලොෆෝනය සයිලොෆෝනය කම්පණය වන දඬු සහිත භාණ්ඩයකි. සයිලොෆෝනය කම්පණය වන දඬු සහිත වාද්‍ය භාණ්ඩයකි. කම්පණය වන දඬු සහිත වාද්‍ය භාණ්ඩයකි. ඊළඟ රුලෙන් තාලම්පට සීනුව
තාලම්පට සීනුව කම්පනය වන තහඩු සහිත භාණ්ඩ වේ. කම්පනය වන තහඩු සහිත භාණ්ඩ වේ. හරි. රුලක් ඇරලා ලියමු අපි. රුලක් ඇරලා ලියමු. අපි මේ සමාගත භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියන කාරණේ ලියන්න යන්නේ. එතන ලියමු. ඇදී ඇති පටල ඇදී ඇති පටල දඬු හෝ තහඩු හෝ දඬු හෝ තහඩු හෝ දඬු හෝ තහඩු හෝ දඬු හෝ තහඩු හෝ කම්පනය වීමෙන් කම්පනය වීමෙන් කම්පනය වීමෙන් හඬ උපදවන භාණ්ඩ හඬ උපදවන භාණ්ඩ හඬ උපදවන භාණ්ඩ හඬ උපදවන භාණ්ඩ සමාගාත භාණ්ඩ වේ. මේ මොකද්ද මේ සමාගත භාණ්ඩවල ශබ්දය කෙරෙහි බලපාන්නේ? පොඩ්ඩක් හිතලා කියන්න පොඩ්ඩක්. කියමු බලන්න චුට්ටක් මේ සමාගත භාණ්ඩ කොහොමද අපි ශබ්දය වැඩි කරගන්නේ? ඔයගොල්ලෝ ප්‍රායෝගිකව දන්නවා දැන් අවුරුද්ද කාලෙත් ලඟ වෙනව නේද? සමහරවිට කොහොමද අපි කරන්නේ? චුට්ටක් දන්න කෙනෙක් පොඩ්ඩක් ආන්සර් එකක් දෙමු. රන්දික මදුෂාන් කොහොමද අපි සමාගත භාණ්ඩයක් එහෙම නැත්නම් මේ භාණ්ඩයක් සුසර කරගන්නේ? එහෙම නැත්නම් ටියුන් කරගන්නේ? ප්‍රායෝගිකව හිතන්න මේ කිසිම දෙයක් සයන්ස් වල ඔය රන්දික කියන්න. රත් කළා. අන්න හරි. රත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා වඩාත් හොඳයි. මම ඒක කිව්වේ මේ සයන්ස් කියන එක ප්‍රායෝගිකව යමු. හරිද? මේ කාරණා නැත්තම් ඕගොල්ලන්ට ඇත්තටම අමාරුයි කියලා හිතෙන්න. කටපාඩමෙන් මහා ගොඩක් එකපාරට දැනුම ගන්න යන්න එපා. අවබෝධෙන්න තියන්න. ඒතර එක ක්‍රමයක් තමයි රත් කිරීම. මොකද්ද මේ රත් කරනවා කියන එකේ අරමුණ? අපි පොඩ්ඩක් හිතමු විද්‍යාව අනුව. දැන් හිතන්න අවුරුදු කාලේදී ඔයගොල්ලෝ දකින දෙයක් තමයි රබාන රත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඔයගොල්ලෝ කල්පනා කරයිවි මේ රබාන රත් කරාම ඇත්තටම මේකෙන් වෙන්නේ අර හැම ඇදෙන එක. ඕගොල්ලෝ මේ කතාව බලාගෙන ඉඳලා මොකද්ද කරන්නේ? ගෙදර තියෙන පොඩි රබානක් පවා රත් කරනවා. අන්තිමට මොකද්ද වෙන්නේ? රබාන හිල් වෙනවා. සමහර වෙලාවට මේ පටලය මෙන්න මේ විදියට මේ වෙනවා. හේතුව ඇදිලා වැඩි වෙනවා. හොඳට මතක තියාගන්න ඒ අය රබාන රත් කිරීමේ ප්‍රධානම අරමුණ තමයි රබාන රත් කිරීමේදී රබාන මත තියෙනවා ජල වාෂ්ප.
මේ ජල වාෂ්ප ටික අයින් කරනවා. මොකද ජල වාෂ්ප තියෙන්නේ පටලේ ඒක බර වැඩි. ඒකට අපි ගහන්න ඒකේ වෙන්නේ මොකද්ද? එන්නේ අමුතුම ශබ්දයක්. නිවැරදි ශබ්දේ නෑ. ඒ නිසා මොකද වෙන්නේ? ජල වාෂ්ප ඉවත් කරන්න තමයි ඇත්තටම කරන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕක වැඩිපුර රත් කරන්න එපා. ඇදිලා වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? මේකේ ශබ්දය තවදුරටත් අවුල් වෙනවා. හරිද? ඒ වගේම තව ක්‍රමයක් තමයි මේ ඔයගොල්ලෝ දැකලා ඇති මේකේ සංඛ්‍යාතය රඳාපවත ගන්න කරන දේ තමයි මේකේ තියෙනවා තන්තු. ඔයගොල්ලෝ විශේෂයෙන් මේක දකින්නේ බෙරවල. හරිද? බෙරවල දකින්න පුළුවන්. ඒවල මේ වගේ තන්තු කීපයක් තියෙනවා. මේ තන්තු ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තද කරන්න පුළුවන්. ඒ තද කරාම වෙන්නේ මොකද? පටලය හොඳට ඇදෙනවා. ඒ පටලය ඇදෙන්න ඒ එන ශබ්දය හොඳටම ඇහෙනවා. ඒක ඒ වගේ කාර්යයක්. අනිත් එක තමයි මේ වාද්‍ය භාණ්ඩවල සමාගත වාද්‍ය භාණ්ඩවල ශබ්දය හොඳ ශබ්දයක් ගන්න සහ වැඩි ශබ්දයක් ගන්න ඒකේ වර්ගඵලය රඳා පවතිනවා. ඒ කියන්නේ ඉතා සියුම් චූටි ආකාරයේ සමාගත භාණ්ඩයක් වදනය කරනට වඩා ඔයගොල්ලෝ දන්නවා ඩ්‍රම් එක වගේ අති විශාල එකකට පහර දුන්නාම ඒකෙන් ඇති වෙන ශබ්දය ඉතාමත් වැඩි. ඔයගොල්ලෝ ඩ්‍රම් එකක් ගහනකොට ළඟ ඉඳලා ඇති සමහරලාට. ඒතර ඔයගොල්ලන්ට දැනෙනවා ඇඟට පවා දැනෙනවා මේ ඩ්‍රම් එකේ අර ශබ්දේ. ඒතර ඒ වර්ගඵලයත් රඳා පවතිනවා. ඒ නිසා පල්ලෙහා රූලෙන් අපි ලියාගමු. සමාගත භාණ්ඩවල සමාගත භාණ්ඩවල සමාගත භාණ්ඩවල පටලයේ වර්ගඵලය හා පටලයේ වර්ගඵලය හා පටලයේ වර්ගඵලය හා පටලයේ ආතතිය වෙනස් කිරීමෙන් පටලයේ ආතතිය වෙනස් කිරීමෙන් පටලයේ ආතතිය වෙනස් කිරීමෙන් ආතතිය වෙනස් කිරීමෙන් එහි තාරතාවය වෙනස් කරගත හැක. 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 හරි. එහෙනම් ඔන්න තාරතාව වෙනස් කරගන්න නම් මොකද කරන්න ඕන? වර්ගඵලය වැඩි වෙන්න ඕන සහ ආතතිය කියන කෙනා වැඩි කරගන්න ඕන. අපි ඊළඟට යන්නේ ශුෂ්‍ර භාණ්ඩ තුන්වෙනි භාණ්ඩ වර්ගයේ. ශුෂ්‍ර භාණ්ඩ. ශුෂ්‍ර භාණ්ඩ. හොඳයි. අපි ඒ යටතේ ලියාගමු ශුෂ්‍ර භාණ්ඩ යටතේ භාණ්ඩවල උදාහරණ කිහිපයක්. ඔයගොල්ලෝ දන්නවා පිඹින භාණ්ඩ එහෙම නැත්නම් වායු කඳක් කම්පනය කරන වාද්‍ය භාණ්ඩ. අපි ලියාගමු. හොරණෑව හොරණෑව බටනලාව බටනලාව හක්ගෙඩිය බටනලාව හක්ගෙඩිය ට්‍රම්පට් ට්‍රම්ප් කියලා ලියන්න පොඳ ඇමරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්පට්. හරිද? මේ වගේ එක් වාද්‍ය භාණ්ඩ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා විවිධ උත්සව කටයුතුවලදී විවිධ ආකාරයේ දේවල් භාවිත කරනවා. වෙස්ටර්න් හා ඊස්ටර්න් එහෙම නැත්නම් බටහිර මියුසික් වල සහ අර කිව්ව පෙරදිග මියුසික් වලදී ඒ සංගීත ආකාරවලදී එක් වාද්‍ය භාණ්ඩ භාවිත කරන ශුෂ්‍ර භාණ්ඩ ඊට සියුම් ලස්සන ශබ්දයක් අරන් දෙන භාණ්ඩ වර්ගයක්. ඒක තමයි උදාහරණ ඔයගොල්ලන්ට නම් කිරීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ දන්න දේවල්. හරි. අපි ඒ යටතේ ලියාගමු ශුෂ්‍ර භාණ්ඩ වල යටතේ වායු කඳක් කම්පනය කිරීම මගින් වායු කඳක් කම්පනය කිරීම මගින් වායු කඳක් කම්පනය කිරීම මගින් හඬ උපදවන භාණ්ඩ වායු කඳක් කම්පනය කිරීම මගින් හඬ උපදවන භාණ්ඩ හඬ උපදවන භාණ්ඩ ශිශිර භාණ්ඩ ලෙස හැඳින්වේ.
ශුෂිර භාණ්ඩ ලෙස හැඳින්වේ. ශුෂිර භාණ්ඩ ලෙස හැඳින්වේ. ශිෂ්‍ර භාණ්ඩ ලෙස හැඳින්වේ. හරි. ඇත්තට මේකේ කොහොමද තාරතාව වෙනස් කරගන්නේ? මේක තාරතාව වෙනස් වෙන්නේ ඔගොල්ලෝ දන්නවා බටනලාවක අපි බටනලාවක උදාහරණ ගත්තොත් මේකේ සිදුරු කිහිපයක් තියෙනවා. මේ සිදුරු වලින් කරන්නේ මේ අපි හිතමු මේ පළවෙනි සිදුරු ටික වහලා මේ අන්තිම සිදුරු ඉතුරු කරා කියලා. මේ ස්ථානේ පිමිනකොට දැන් වායු කඳ ගමන් කරන්නේ මෙන්න මෙතනින්. අන්න ඒ අවස්ථාවේදී වායු කඳේ දිග වෙනස් වෙන කෙනෙක්. ඒ කියන්නේ අපිට වායු කඳේ දිග වෙනස් කරගන්න පුළුවන්. අපි මේ ඔක්කොම වැහුවොත් මේකෙන් පිට වෙන්නේ. නැත්නම් අපි හිතන්න අපි මේ ඔක්කොම වහලා පළවෙනි එකෙන් මේ ඔක්කොම වහනවා. පළවෙනි එක විතරක් ඉතුරු කරා කියලා. එතකොට ඒ වායු කඳේ දිග වෙනස්. වායු කඳේ දිග අණුව තමයි දිග වෙනස් කරන්න තමයි ඒකේ තාර්තාවය වෙනස් වෙන්නේ. හඬේස් එහෙම නැත්නම් ඒක ඇති වෙන අර කිව්වා වගේ පිච් එක එහෙම නැත්නම් තාර්තාව එහෙම නැත්නම් සංකේතය වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ මොකද නිසාද? මෙන්න මේක කොහොමද අපි මේකේ දිග වෙනස් කරගන්නේ? එතකොට ඕගොල්ලෝ කල්පනා කරන්න දිග වෙනස් කරන්නේ මේ සිදුරු වැසීම මගින් හොඳද? එකක් විවෘතව තියලා අනිත් ඒවා වසීම මගින් තමයි මේ දිග වෙනස් කරගන්නේ. එතකොට තමයි එක් එක් ශබ්ද උත්පාදනය වෙන්නේ. හරි. අන්න ඒ නිසා අපි අන්තිම පොයින්ට් එක එතන ලියලා තියාගමු. ශිෂ්‍ර භාණ්ඩවල වායු කඳේ දිග අණුව හඬේ ස්ථාරතාව වෙනස් වේ. හඬේ තාරතාව වෙනස් වේ. හඬේ තාරතාව වෙනස් වේ. හරි. හොඳයි. අපි දින 4ක කාලයක් තුලදී මේ පාඩම නිමා කරා. ටිකක් වැදගත් දිගු පාඩමක්. මේක ඇත්තටම ගොඩාක් වැදගත් තරංගාශ්‍රිතව අද දිනයේදී O level ලියන ළමයි සඳහා තියෙන අවස්ථා ගණනාවක් එන පාඩමක් තාර්තාවයේ මම පේපරේ දැකලා නැහැ. හරිද? O level පේපරේ තාම දැක්කේ නැහැ. අද හවස දකින්නේ ඇයි? පේපරේ ලිව්වට පස්සේනේ. මට නැත්තම් කියාවි පිට වෙලා ඔන්න කියලා නෑ. එහෙම කාරණයක් නෑ. මම කිව්වේ මේ කාරණා එනවා. අනිවාර්යයෙන්ම විභාගයේදී මතුවන තැන්. ඉතින් ඒ පිළිබඳව අපි හොඳ අවබෝධයෙන් ඉන්න නිසා තමයි අපි කියන්නේ මේ තැන්වල මේක තියෙනවා මේ කොටස් වැදගත් මේ කොටස් හරියටම පාඩම් කරන්න කියන කාරණේ අපි මතු කරන්නේ ඉස්මතු කරන්නේ ඒ නිසාමයි. ඉතින් අපි ඕගොල්ලන්ට කිව්වා මේ තරංග පාඩමට අදාළ ගොඩාක් වැදගත් ඊට අදාළව ගොඩාක් දැනුම ඕගොල්ලන්ට සපෙව්වා දුන්නා. ඒ නිසා අපි භෞතික විද්‍යාවේ ඒ තරංග පාඩම පොඩ්ඩක් තියලා ඒ කියන්නේ ඒක ඉවර කරලා ඉවරයි දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් අපි එන්නේ ජීව විද්‍යා පාඩමක් මම බලාපොරොත්තු වෙනවා මේව කරන්න පාඩමක් කියලා දෙන්න. මොකද අනිත් පාඩම් දෙකම භාගයට නැවතිච්ච පාඩම් දෙකක් කියලා තමයි මට කිව්වේ මිශ්‍රණ පාඩම හා ප්‍රකාශ විද්‍යාව කියන දෙක භාගයක් ඇවිල්ලා නැවතිච්ච පාඩමක්. ඒ නිසා මම හිතනවා ජීව විද්‍යාව පාඩම පටන් ගත්තොත් වඩා හොඳයි කියලා. ජීව විද්‍යාව මානව දේහ ක්‍රියාවලි කියන පාඩම මේ පාඩමේදී අපි අරමුණු කරන්නේ ශරීරයේ පද්ධති ගැන අවබෝධයක් ලබා ගන්න. අපි ඊළඟ දින කීපය ඇතුළත මේ පාඩමට ටිකක් කල් යනවා. ඇත්තටම යම් කාලයක් ගත වෙන පාඩමක් මේක. හේතුව තමයි මේ 11 සිලබස් එකේ තියෙන ජීව විද්‍යාවට අදාළ ලොකුම පාඩම. හා දැනුම ගොඩාක් ගන්න තියෙන පාඩම. මොකද මේ පාඩම මෙතන ඉන්නවා විද්‍යාව ඉගෙනගෙන සමහර විට A level වල විද්‍යා ධාරාව කරන අය සහ එහෙම නොකරන අය සමහරට ඊට වඩා වැඩි අධ්‍යාපන ලබන මේ සෑම දෙනාටම ගොඩාක්ම ප්‍රායෝගිකව වැදගත් පාඩමක් තමයි මේ පාඩම. ඒකයි අපි කියන්නේ ජීවිතයට විද්‍යාව කියලා දෙන අපේ පන්තිය. ඉතින් මේ විද්‍යාව පන්තියේදී ඕගලන්ට ඒ ආශ්‍රිතව ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අපි අද යන්න බලාපොරොත්තු වෙන්නේ ජීව විද්‍යාව 6 වෙනි පාඩමට 11 ශ්‍රේණියේ. ඒ වගේම ඕගොල්ලෝගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පාඩම කළා නැහැ මානව ජීව අඛණ්ඩතාවය කියලා පාඩම කරේ නැහැ කියලා
කිව්වා මම ඒක වෙනම සිකුරාදා දිනයකදී ෆීඩ්බැක් අතරතුර දවසක් යොදාගෙන කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒකත් ගොඩාක් වැදගත්. ඒ හේතුව තමයි මේ පද්ධතිත් එක්ක තමයි මේක කම්බයින් වෙන්නේ. අපි චුට්ටක් මතක් කරගෙන ඉමු. මට ඊට කලින් මේ පාඩමට යන්න කලින් චුට්ටක් මට කියන්න කලින් අපි පාඩම අවසන් කර තරංග පාඩමේ මොනවාම හරි ගැටලු මොනවාම හරි ප්‍රශ්න තියෙද? මානව දේහ ක්‍රියාවලි පාඩම් පටන් ගමු. මෙන්න මේකයි. අපි මේ පාඩම් මේ ජීව විද්‍යා පාඩම් එකක එහෙම නැත්නම් අපි මේ කතා කරන අපේ 10 11 සයන්ස් වල අපි ගොඩාක් වෙලාට කතා කරන්නේ මිනිසා ආශ්‍රිතව පද්ධති හා කොටස්. මිනිසාට වැදගත් වෙන විදිය. අපි සත්තු ගැන කතා කරන්නේ නැහැ. සත්තු ගැන හැඳින්වුවාට සත්තුන්ගේ අභ්‍යන්තර කොටස් මේ විදියයි කියලා අපි ගැඹුරට ඉගෙන ගන්නේ නැහැ. ඒ ගැඹුරට ඉගෙන ගන්නේ මානවයාගේ විතරයි. ඉතින් ඔය කතා කරනකොට මානවයා ගැන කතා කරනකොට අර කිව්වා වගේ මානවයාට පමණක් නෙවෙයි සෑම ජීවියෙකුටම එක් ආකාරයක එහෙම නැත්නම් යම් ආකාරයක සංවිධානයක් තියෙනවා. අපි කියන හොඳ සංවිධානයක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ජීවියෙකු කොහොමද සංවිධානය වෙන්නේ? ඒ ජීවියා අපි කියන විදියට මොන විදිය වෙන්න ඕනද? මට චුට්ටක් කියන්න මේ බෝඩ් එක හරි ළමයි ඒක චුට්ටක් අපි මේක කරලා දෙන්න. මම එතකන් ඔයගොල්ලන්ට මේ කොටස පේනව නේද? මේ කොටස පේනවා. එතකොට මෙන්න මේකයි කාරණේ. අපි ශරීරයේ පද්ධති ගැන කතා කරනකොට පද්ධති කීයක් තියෙද අපේ ඇඟේ? ඒ හැම පද්ධතියක්ම සංවිධානය වෙච්ච යම් ආකාරයක් තියෙනවා, යම් රටාවක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ සංවිධාන මට්ටම් වල මුලින්ම ඉන්න සෛලය කියන කෙනා. ඒ යටතේ ඔයගොල්ලෝ ඒකයි 10 වසරේ සෛලය ගැන ගොඩාක් හොඳට අවබෝධයක් ගත්තේ. හරි. දැන් ඔයගොල්ලන්ට හොඳට පේනවා ඇති. හරි. සෛලය කියන කාරණේ ගැන හොඳට ඉගෙන ගත්ත එකයි ඔයගොල්ලෝ දන්නවා ශාක සෛලය හා සත්ව සෛලය ගැන ඉගෙන ගත්තා. සෛලයේ ඉන්ද්‍රියකා ගැන ඉගෙන ගත්තා. ඒ ඉන්ද්‍රියකා වල එක් එක් කෘත්‍යනුත් ඉගෙන ගත්තා. එතකොට මේ සෛලයක් එකක් ඇත්තටම භාවිතා වෙන ජීවීනුත් ඉන්නවා. බහුසෛලික ජීවීනුත් ඉන්නවා. මේ සෛලවල එකතුවෙන් ඔයගොල්ලෝ ඊළඟට ඉගෙන ගත්ත දේ තමයි 11 වසරේ පළවෙනි පාඩමේදී පටක. එතකොට මේ සෛල එකතුවෙන් තමයි පටකයක් නිර්මාණය වෙන්නේ. පටකයක නිර්වචනය ඔයගොල්ලන්ට හොඳටම පාඩම් ඇති නේද? මතක ඇති පටකයක් යනු මොකක්ද කියන කාරණය. මොකද්ද පටකයක් කියන්නේ ඇත්තරම? චුට්ට මට ඒකටත් ආන්සර් එක දීලිමු. ඔයගොල්ලෝ දන්නව දැන්. පටකයක් කියන්නේ තරු මතකද? පාඩම් කරාද? ජීවී දේහයක ඩංගුවන නිශ්චිත වූ කෘත්‍ය ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක්. හොඳයි. හරියට හරි. අපි කියනවා යම්කිසි නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍යයන් කිහිපයක් ඉටු කිරීම සඳහා විශේෂණය වූ පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට අපි කියනවා පටකයක්. නම් පටකයක් නිර්මාණය වෙන්නේ අර වගේ සෛල එකතු වෙලා. මේ සෛල එකතු වෙලා පටකයක් හැදුනා නම් පටක එකතු වෙලා අපි කියනවා ඉන්ද්‍රිය හැදෙනවා කියලා. ඉන්ද්‍රියයන් හැදෙනවා කියනවා අපි. උදාහරණයක් විදිහට මේ පටක වලින් තමයි අපි කියන විදිහට ඇහැ කියන ඉන්ද්‍රිය හැදෙන්නේ. ඒ වගේ ඉන්ද්‍රියයන් නිර්මාණය වෙන්නේ අපි කියන විදිහට මේ පටක එකතුවෙන්. ඉන්ද්‍රියයන් කිහිපයක් එකතු වෙලා, කියන්නේ විවිධාකාරයේ ඉන්ද්‍රියයන් එකට කම්බයින් වෙලා එකතු වෙලා අපි මේ හැදෙන දෙයට කියන්නේ මොකක් කියලාද? පද්ධතියක් එවත් අවයව. අපි කෙලින්ම ගන්නම් පද්ධතිය කියන වචනේ. පද්ධතියක් හැදෙනවා. මේ පද්ධති ගණනාවක් ඒක රාශී වෙලා හැදෙනවා. එයාට කියනවා ඒකයික ජීවියා. කයික ජීවියා. නැත්නම් නිකම්ම අපිට ජීවියා කියන්න පුළුවන්. මම වැඩි වචනයක් යොදාගත්ත ඒකයිකයා කියලා. නැත්නම් ඒකයික කියන වචනේ. ඒකයික කියන්නේ තනි කෙනා කියන එක. මේක මොකද අවසාන පාඩමේ අපිට ඕන වෙන 11 වසර ඒකයිකව කියන වචනේ. එතකොට මට මෙන්න මෙතනින් එන්න ඕනුනේ. දැන් ඇත්තටම මේ සීක්වන්ස් එකෙන් මේ ගමන් මාර්ගයේදී සෛල ගැන හොඳ අවබෝධයක් තියෙනවා, පටක ගැන අවබෝධයක් තියෙනවා, ඉන්ද්‍රිය ගැනත් මේ පාඩමේදී පද්ධති කතා කරනකොට අවබෝධයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ප්‍රජනක පද්ධතිය ගැන කතා කරනවා නම් 10 වසරේ ඒ ප්‍රජනක පද්ධතියේ තියෙනවා ඩිම්බ කෝෂ, ගර්භාෂ, ඒ වගේම තමයි අර කිව්වා වගේ ග්‍රීවය හා යෝනි මාර්ගය කියන එක් එක් කොටස් තියෙනවා. මේ හැම එකම ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රියන් ඔක්කොම එකතු වෙලා එක් ආකාරයේ පද්ධතියක් හදනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය තියෙන්න ඕන.
ඒ නිසා අපි මේ සෑම ඉන්ද්‍රියක් ගැනම මේ පද්ධතිය යටතේ කතා කරනවා. එහෙනම් අපේ ඇඟේ තියෙන පද්ධති එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියන සිස්ටම් කීයක් තියේද? අපේ ශරීරයේ සිස්ටම් කීයක් තියෙද? මේ පාඩම ගොඩාක්ම වැදගත් එකක්. හොඳ අතිශය වැදගත්ම පාඩමක්. අපි මේක ආකාර දෙකකින් කරනවා. ඔයගොල්ලන්ට ටියුට් එක ලැබිලත් ඇති. ඒ නිසා මම ටියුට් එකෙන් නෙවෙයි අද කරන්නේ. ඒකේ ප්‍රශ්න මාලාවක් විදියට වෙනමත් යනවා සහ මීට අදාළ ෂෝට් නෝට් එකක් වෙනම යනවා සහ තියරි නෝට් එකක් යනවා. මොකද ඒ තරම් වැදගත් මේක. පද්ධති කීයක් තියෙද ඔයගොල්ලෝ විශ්වාස කරන විදියට? හිතන විදියට? ඔව්. කිව නොහැක. එහෙමද? ඔව් විහංග. විහංග ඔයා කියන දේවල් ඇහෙන්නේ නැහැ. විහංග ඔයාගේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක මම හිතන්නේ මදි පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්නේ. හරි. කමන්නේ. හොඳයි. උත්සාහයක් දරුවා. මෙන්න මේකයි. ඔයගොල්ලෝ දන්නවා අපි 10 වසරේදී අපි පද්ධති ගැන කතා කරොත් අපේ ශරීරයේ තියෙන පද්ධති වලදී අපි එකක් තමයි ප්‍රජනක පද්ධතිය. ඒකයි මේ පද්ධතිය වෙන් කළා ඇත්තටම 10 වසරට දාලා තියෙන්නේ. මොකද ඒකත් ඇත්තටම වැදගත් පාඩමක්. ඒ නිසා දෙවෙනි අපි තව පද්ධතියක් ගැන කතා කරොත් මේ පද්ධති ගැන කතා කරනකොට ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරනවා. ඒ වගේම තව තියෙනවා ශ්වසන පද්ධතිය. මේ දවස්වල ගොඩාක්ම කතා වෙන පද්ධතිය ශ්වසන පද්ධතිය. හේතුව තමයි COVID-19 හේතුව නිසා. ඒ වගේම අපේ තියෙනවා බහිස්ත්‍රාවී පද්ධතිය. ඔක්කොම මේ පද්ධති. ඒ වගේම අපේ තියෙනවා රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතිය. තව අපේ තියෙනවා ස්නායු පද්ධතිය. ඒ වගේම අපේ ස්නායු වලට අමතරව හෝමෝන වලින් ක්‍රියා කරන පද්ධතියක් තියෙනවා. ඒකට අපි කියනවා අන්තරාසර්ග පද්ධතිය. එන්ඩෝක්‍රයින් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ මේකට කියන සිංහලෙන් අන්තරාසර්ග පද්ධතිය. ඊට අමතරව අපේ තියෙනවා අස්ථි පද්ධතියක්. 208කින් යුක්ත අස්ථි පද්ධතියක්. ඒ වගේම තමයි අපේ මාංශ පේශි පද්ධතිය. මාංශ පේශි පද්ධතිය. එතන මෙන්න මේ පද්ධති 9න් හොඳට මතක තියාගන්න මේක 10 වසරේ උගන්වපු එකක්. උගන්වන ඒ අදාළ පාඩම් කොටස එකක්. ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, බහිස්ත්‍රාය පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය හා අන්තරාසර්ග පද්ධතිය. මේ ඔක්කොම මේ 6 වෙනි පාඩමේ ඉගෙන ගන්න ඕන. දැන් කල්පනා කරන්න 10 දී එක පාඩමකින් අරක ඉගෙන ගන්න තියෙනවා නම් මේකේ අස්සේ ඔක්කොම ගැහුවේ ඇයි කියලා. ඉතින් මේක ඒකයි මම ඔව් මේකේ ඇත්තටම ලොකු සිලබස් එකක් එහෙම නැත්නම් ලොකු කාරණා කීපයක් ඔයගලන්ට කවර් වෙන්න තමයි මේ දාලා තියෙන්නේ. මේ බලන්න ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, බහිස්ත්‍රාය පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු හා අන්තරාසර්ග. මේ සියල්ලම කතා කරනවා. ඔයගොල්ලෝ කතා නොකරන්නේ අස්ථි හා මාංශ පේශි පද්ධතිය ගැන. අස්ථි හා මාංශ පේශීන් පද්ධතිය ගැන ඔයගොල්ලෝ කතා වෙන්නේ නැහැ. අස්ථි පද්ධතිය ගැන A level වලදී බයෝ වලදී කතා වෙනවා. ඊට එහාට ගියාම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍ය ශාස්ත්‍රයට ගියොත් මාංශ පේශි ගැන කතා වෙනවා. ඒතර මේ සියල්ලම අපි ඉගෙනගෙන ඉන්නේ. මේකෙන් ඕගොල්ලන්ට තියෙන මොනවද? මෙන්න මේ කාරණා ගැන ඉගෙන ගන්න. හරි. එහෙනම් අපි චුට්ටක් ප්‍රවේශයක් විදියට ඔයගොල්ලෝ දැන් මේක ලියන්නේ ජීව විද්‍යා පොතේ. පොත් මාරු කරගන්න එපා. අපි ඔයගොල්ලෝ දන්නවා ජීව විද්‍යාවට 125 පොතක් ඒ වගේම ෆිසික්ස් හා කෙමිස්ට්‍රි වලට වෙන වෙනම පොත් භාවිතා කරේ. ඔයගොල්ලෝ 10 වසරේ කන්ටිනියු කරගෙන ගිය පොත භාවිතා කරන්න ඇති. ඒක එහෙම කමක් නැහැ. ඔයගොල්ලෝ කොහොමත් 11 අර පළවෙනි පාඩම් දෙක ජීව විද්‍යා පාඩම් දෙකක් නිසා ප්‍රභා සංශ්ලේෂණ හා ජීවි පටක ඒක ලියලා ඉවර වෙච්ච තැනින් තමයි මේ පාඩම් පටන් ගන්න ඕන. ඒ නිසා අපි මාතෘකාවක් දාගමු බයෝ පොතේ ජීව විද්‍යා පොතේ.
මාතෘකාවක් ලියාගමු. මාතෘකාව ලියාගමු. මානව දේහ ක්‍රියාවලී. මානව දේහ ක්‍රියාවලී. මානව දේහ ක්‍රියාවලිය. මානව දේහ ක්‍රියාවලිය. හොඳයි. අපි යටින් ලියාගමු. මානව දේහයේ මානව දේහයේ මානව දේහයේ පද්ධති අතරින් පද්ධති අතරින් පද්ධති අතරින් සුවිශේෂී පද්ධති කිහිපයක් සුවිශේෂී පද්ධති කිහිපයක් මෙහිදී සාකච්ඡා කෙරේ. මෙහිදී සාකච්ඡා කරේ. පොඩ්ඩක් මේ පද්ධති ලිස්ට් එක ලියාගමු අපි. පද්ධති මෙතන 9ක් ලියලා තිනවා. හැබැයි මේ ඔක්කොම කතා කරන්නේ නැහැ. අර අපි ඉස්සෙල්ලා ටික් කරපු ටික විතරයි කතා කරන්නේ. අපි මේ පද්ධති 9 ලියාගමු ඉක්මනට. ප්‍රජනක පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, බහිස්ත්‍රාවී පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය, අස්ථි පද්ධතිය, මාංශ පේශී පද්ධතිය. අපි ඉක්මනට ලියාගමු. සමහර ඒවලදී මේකේ සමහර කොටස් දෙකට බෙදලා පද්ධති නැවතත් මේව කරනවා. මේ අන්තරාසර්ග පද්ධතියට කියනවා අස්නායුක පද්ධතිය කියලා. හරිද? හරි. අපි මෙතනින් මාතෘකාවක් විදියට ගමු. මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. අපි මාතෘකාව විදියට ගන්නේ. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය යටතේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා මාතෘකාව ලියාගමු. මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. හොඳයි. දැන් හිතමු මෙන්න මෙහෙම දෙයක්. ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ආහාර ජීර්ණ ක්‍රියාවලියට ආහාර ජීර්ණ පද්ධතියක් තියෙනවා. ඇයි මෙහෙම පද්ධතියක් පිහිටුවේ? කලින් ජීවීන් යනු නොදියුණු ජීවීන් ඒ අයට මේ කිව්වා වගේ පද්ධතියක් තියුණාද? ඇයි එහෙම පද්ධතියක් පිහිටන්නේ කියන තමයි අපි කතා කරන්නේ. මම අර කලින් කිව්වා මේ සංවිධාන මට්ටම ටිකෙන් ටික සංකීර්ණ වෙන්න. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා නොදියුණු සත්වවංශකයක් ඉන්නවා. ඇත්තටම මෙයාලා ශූන්‍යෂ්ටික ප්‍රෝටිස්ටාවන්ගේ ඇමීබා කියන ඒ ජීවියා තනි සෛලයක් තියෙන්නේ. මෙයාගේ තනි සෛලයක් තියෙනකොට එකම එක සෛලයක් තියෙනවා නම්
අර මම කිව්ව පද්ධතිය ඔක්කොම තියෙන්න පුළුවන්ද? බෑ. හැබැයි මේ එක සෛලයෙන් මේ වැඩ ඔක්කොම කරගන්නත් ඕන. ඒතර ඒ ජීවියා ආහාරයක් ගන්න, එයා ආහාරය වටා එයාගේ මේ තියෙන ව්‍යාජ පාද වට කරගන්නවා. මේ විදිහට වට කරගන්න. අවසානයේ මෙහෙම වට කරගෙන එයා සම්පූර්ණයෙන් මේ ආහාරය වහගෙන ඊට පස්සේ මේ ආහාරයේ ජීර්ණ ක්‍රියාවකට ඒ සෛලයෙන්ම කරගෙන ඒ ජීර්ණයේ යුෂ තමන්ගේ දේහයට සෛලයට අරගෙන ඒ නොදිරපු කොටස් නැවත ශරීරයෙන් මේ විදිහට පහල කරනවා. එහෙම නැත්නම් ඉවත් කරනවා. එයා ඒ විදිහට භාවිත කරා. දැන් ජීවීන් වෙනකොට මේ ජීවය ටිකෙන් ටික සංකීර්ණ වුණා. ඒ සංකීර්ණ වුණා කියන්නේ එයාගේ ශරීරයේ සෛල ගාන වැඩි වුණා. අපි ඒකට කියනවා බහුසෛලික ජීවීන් ඇති වුණා. බහුසෛලික ජීවීන් ඇති වෙන්න බහුසෛලික ජීවීන් කියන අය ඇති වෙන්න උන දෙයක් තමයි එයාලගේ ඒ ඇඟ සංකීර්ණත්වයටපත් වුණා. දැන් හිතන්න අපි වගේ කෙනෙක් ආහාරය ළඟට ගිහිල්ලා මෙහෙම බදාගෙන ඒ ආහාරය අපේ ඇඟ ඇතුළට යනවා. ඇඟ ඇතුලෙන් දිරවලා නිකම්ම අපේ ඇඟෙන් පිටිපස්සෙන් යනවා කියන සංකල්පය වෙන්න බෑ. එහෙනම් මේ සඳහාම විශේෂණය වූ පද්ධතියක් තියෙන්න ඕන. ඒ නිසා මොකද්ද උනේ? කාලයක් යනකොට ජීවයා සංකීර්ණ වෙනකොට ජීවයාගේ ඇතුලේ සිදුවන ක්‍රියාවලි වැඩි වෙන්න එයාගේ ඇතුලේ පද්ධතියක් නිර්මාණය වෙන්න ගත්තා. ඒ පද්ධති ගණනාවෙන් එක පද්ධතියක් තමයි මේ දැන් කතා කරන ආහාර ජීර්ණ ක්‍රියාවලි පද්ධතිය. එහෙම නැත්නම් ආහාර ජීර්ණ පද්ධතිය. ඇයි අපිට ආහාර ජීර්ණ පද්ධතිය? අපිට ආහාර ජීර්ණ පද්ධතියක් උමනා වෙන හේතුව තමයි අපිට ශක්තිය ඕන. ඉතින් අපිට ශක්තිය ඇඟේ තියෙනවනේ. තව මොකටද ශක්තිය? ඇත්තටම ඒ අපට ලැබිච්ච ශක්තියත් ලැබුණේ අපි කාපු ආහාර නිසා. ඔයගොල්ලෝ දන්නවා පොඩි කාලේ ඉඳන්ම කියන්නේ ආහාර ගන්න මේ කතාව කියන්නේ අපට ඇඟට ශක්තිය ලැබෙන්න. ඉතින් අපි ආහාර ගන්න ඕන. ඉතින් අපි ආහාර ගන්න නැතුව අපිට හදා ගන්න බැරිද? හදා ගන්නවා යනු කඩෙන් ගෙනල්ලා බඩු ගෙනල්ලා ආහාර හදා ගැනීම නෙවෙයි. අපිට අපේ ශරීරය විසින් ආහාර හදා ගන්න බැරිද? බැහැ. අපි එහෙම ජීවින් නෙවෙයි. අපි ආහාර හදා ගන්නවා නම් අපිට හඳුන්වන්නේ ස්වයං පෝෂණ. නමුත් අපි ස්වයං පෝෂණ නෙවෙයි. ස්වයං පෝෂණ ගැන ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂක වර්ගයක් තමයි ඇත්තටම ස්වයං පෝෂී යටතේ කතා කරන්නේ. ඒ කියන්නේ ස්වයං පෝෂණ යනු තමා විසින්ම ආහාර හදා ගන්න අය. තමා විසින්ම ආහාර හදාගන්න එක ප්‍රභේද වර්ගයක් තමයි ප්‍රභා සංශ්ලේෂකයෝ. ඒ අයගේ විශේෂත්වය තමයි හිරු එළිය ඇති වෙලාවේදී හරිත ප්‍රද තුල කාබන් ඩයොක්සයිඩ් හා ජලය භාවිතා කර ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය. තවත් අය ඉන්නවා ඔයගොල්ලෝ දන්නවා හිරු එළිය නැති වුණාටත් ආහාර හදන්න පුළුවන් රසායනික ස්වයං පෝෂණ කියලා වර්ගයක්. ඒ අයත් ආහාර හදනවා හැබැයි හිරු එළිය නැහැ. ඒ වගේම ඇතැම් ජීවීන් ඉන්නවා දම් සල්ෆර් බැක්ටීරියා හා හරිත සල්ෆර් බැක්ටීරියා වගේ අය. ඒ එක් ජීවිත අර කිව්වා වගේ රසායනික සංශ්ලේෂකයෝ වෙනවා. මොකද ඒ අයට හිරු එළිය නැතත් ඒ අයගේ අර කිව්වා වගේ ජලය නෙවෙයි භාවිත වෙන්නේ H2S කියන හයිඩ්‍රජන් සල්ෆයිඩ් භාවිතලා ඒ අයත් ආහාර හදනවා. හැබැයි අපි කවුද විෂම පෝෂණ? ඒ කියන්නේ වෙන කෙනෙක් හදන ආහාර මත අපිට රඳා පවතින්න වෙනවා. නැත්නම් අපි ඒ මත යැපෙනවා. ඒ නිසා අපි මේ විෂම පෝෂණ නම් අපි අනිවාර්යෙන්ම අපේ ඇඟට ශක්තිය ගන්න අපි බාහිර පරිසරයේ තියෙන වෙනත් දෙයක් මත යැපෙන්නම ඕන. වෙනත් ආහාරයක් මත යැපෙන්න ඕන. හරි. ආහාරය මත යැපෙනවා නම් ඒ ආහාරය අපිට ආහාරය ගන්න ක්‍රමවේදයක් තියෙනවනේ. අපිට ඒ ආහාරය ගමන් කරන මාර්ගයක් තියෙනවනේ. ඒක අවශෝෂණය වෙන්න ඕන. අවශෝෂණය නොවන දේවල් අපේ ඇඟෙන් බැහැර කරන්න ඕන. එහෙනම් මේ ක්‍රියාවලියේදී අපි කතා කරන විදිහට ආකාර කිහිපයක් තියෙනවා. මම අද දැන් මේක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. අපි අනිවාර්යයෙන්ම ආහාර ගන්න ඕන. පළවෙනි දේ ඒක. ආහාර ගැල්තට පස්සේ ඒක දෙවෙනි කාරණේ ආහාරය ජීර්ණය වෙන්න ඕන කියලා ක්‍රියාවලියක් තියෙනවා. ආහාරය ජීර්ණය වෙන්න ඕන. ඒ ජීර්ණය වුණාට පස්සේ ඒකේ තියෙන දේවල් අවශෝෂණය වෙන්නත් ඕන. ඔන්න තුන්වෙනි පියවර. අවශෝෂණය වුණාට පස්සේ මේ දේවල් මොකද්ද? අවශෝෂණය කරගන්න බැරි ජීර්ණය කරගන්න බැරි දේවල් අපෙන්ගෙන් බැහැර කරන්න ඕන. අන්න ওই ක්‍රියාවලි හතරට අදාළව අපේ පද්ධතිය විකසනය වෙලා තිනවා. සරල දෙයක් කිව්වොත් ආහාර ගන්න අපේ මුඛයක් තියෙනවා. ඔගොල්ලෝ ආහාර ගන්නේ කොහෙන්ද? මුඛය මාර්ගයෙන් මුඛ විවරය ඔස්සේ මුඛ කුහරයට ආහාර අරගෙන ඒ ඊළඟට මොකද්ද කරන්නේ? ඒක ඊළඟට ඔන්න ජීර්ණය සඳහා සූදානම් කරනවා.
දත් මගින් විකලා ඒකට කේටය කෙල එකතු කළා ඒකට වෙනත් එන්සයිම යොදාගෙන ඒවා ඊළඟට පේශී පද්ධතිය ඔස්සේ අන්න ස්රෝතය හරහා ඒක ආමාශය කියන කොටසට යවනවා ආමාශයේදී තවදුරටත් ජීර්ණය කළා ඒ ආමාශයේදී ජීර්ණය කරපු ආමාශයේ එක්තරා ආකාරයක ජීර්ණයක් කළ ශුද්ධාන්තය කියන කොටසට යවනවා ඒ ශුද්ධාන්තයේදී ඊළඟට මහා අන්ත්‍රය හා ගුද මාර්ගය ඔස්සේ ජීර්ණය නොවු ඵල යනවා එහෙනම් මේ ක්‍රියාවලිය ගැන අපි කතා කරන්නේ මම මේකට අදාළ වීඩියෝස් කීපයකුත් ඕගොල්ලන්ට ඊළඟ දවසේ පෙන්වුම් කරනවා එතකොට චුට්ටක් ඕගොල්ලෝ මේක ජීව විද්‍යා පාඩමක් ඒ නිසා හරි සරලයි සහ ලේසි ඒ නිසා චුට්ටක් මම ඕගොල්ලන්ට කියනවා මෙන්න මේ පාඩම පොඩ්ඩක් කියවගෙන 140 පිටුවේ ඕගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ 140 පිටුවේ ඉඳන් තියෙන පාඩම් මාලාව පොඩ්ඩක් කියවන්න මේ දවස්වල ඕගොල්ලෝ ගෙදර ඉන්නේ කියවුව පමණට කියවුව තරමට ඕගොල්ලන්ට මේකේ දැනුම ලැබෙනවා ඒ නිසා මේ ගන්න අපි මේ අද පාඩම් පටන් ගත්ත ඒ කොටස් ටික. ඊට අපි ඊළඟ දවසේ අතර මේක පූර්ණ වශයෙන් අදාළ ෂෝට් නෝට් එකක් විදිහට හා ඒ අදාළ කාරණා ලියාගෙන යනවා. ඒ වගේම ඔයගලන්ට මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් අතුස්සර චුට්ටක් අහන්න පුළුවන්. ඒ කාරණා තියෙනවා. ඒතර මේ සඳහා සහභාගී වෙන්න අනිවාර්යයෙන්ම අනිත් කාලෙන් තමයි දැනුවත් කරන්න ඕන දේ තමයි ඔයගලන්ට ඒ දැනුවත් කරන්න නිවැරදි අංකය සහිතව නම සහිතව හා වෙබ් එකෙන් තමයි ඔයගොල්ලෝ ඊළඟ දවසේ පැමිණිය යුත්තේ. ඒතකොට ඒකත් එක්ක හැමතිස්සෙම ඉන්න. හොඳයි. අපි අදට ඒ නිසා මේ පාඩමේ ඒ ආරම්භයත් එක්කම ඊළඟ දවසේ මේ පාඩම නැවත සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට අපි පන්තිය අවසන් කරනවා. ඔබ සෑම දෙනාටම ආයුබෝවන්.